නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් ශ්‍රද්ධා සති අන්ත සීල භාවනා වැඩසටහන පිණිස හවස් වරුවෙත් අපි අවස්ථාවෙන් කරගන්නවා. ඉතින් ශ්‍රද්ධා රූපාණී ප්‍රේක්ෂක අවකාශය වගේම ලක්කිරු ගුවන්විදුලියේ ශ්‍රාවක අවකාශයට පැමිණ ඒ සඳහා සූදානම්ව රැඳී සිටින පින්වන්ත හැමදෙනාම අපි නැවතත් ඉතාම දයාවෙන් සිහිපත් කරගන්නේ ඒක රාශි කරගන්නේ. ඉතින් හවස් වරුවේ ධර්මානුශාසනාව පිණිස වෙලා උදා වුණ අපේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ගරුතර මහා සංඝරත්නයේ අපට අනුකම්පාවෙන්ම වැඩමවන්නට යෙදුණා. ඒ වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ඔබ අප හැමදෙනාම වෙනුවෙන් අද හවස් වරුවේ මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනු ලබන්නේ එච්.එම්. කරුණාවතී මෑණියන්ට උතුම් ධර්ම අවබෝධය පිණිස මේ සියලු පින් උපකාර කරවීමේ අපේක්ෂාවෙන් එවැගේම නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස පින්වත් එච්.එම්. ප්‍රේමවතී මහත්මිය සහ එස්.බී. මදුසිකා දිල්හානි මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාම පිනැති ඔබ හැමදෙනාමත් කැටුව අපි ඊටාම ගෞරවයෙන් නැවතත් මහා සංඝරත්නයට ආරාධනා කරමු. ස්වාමීනි මේ හවස් වරුවෙත් අපට අනුකම්පාවෙන් ඒ උතුම් ධර්මානුශාසනාව මෙතෙන් සිට සිදු කරන සේක්වා. සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ සවස් වරුවේ මේ පින්වතුන් බලාපොරොත්තු වෙන්නෙත් උදෑසන වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා ජීවිතයට පින ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ගල්පා ගැනීමේ අදහස, රැස් කර ගැනීමේ පින රැස් කර ගැනීමේ අදහස. පින්වත්නි, ඔබ දන්නවා මේ ලෝකයේ මනුෂ්‍යයන් අතරින්, මනුෂ්‍ය වෙලා ඉපදින අය අතරින් ඒ හැම දිනයටම ලැබෙන්නේ නැති එක්තරා දුර්ලභ වාසනාවක් තියෙනවා. ලැබෙන්නේ නැති දෙයක්. ඒ තමයි තිසරණ සරණ යනවා කියන කරුණ. බුදුරජාණන් වහන්සේ සරණ යනවා
බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ අවබෝධයෙන් සරණ යනවා කියන කරුණ. බුදුරජාණන් වහන්සේ දකින්නේ කොහොමද කියන කරුණ. බුදුරජාණන්ගේ ධර්මය දකිනවා කියන්නේ මොකක්ද කියන කරුණ. ධර්මයේ දැකපු උත්තමයෝ කියන්නේ කොහොම අයද කියන කරුණ. ඔය කරුණු තුනට කියනවා තිසරණය. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන ඔය තිසරණය තමයි කෙනෙකුගේ ජීවිතය කර ලැබෙන දුර්ලභම දේවල් ටික. මේ ආපු සසර ගමනේදී ඔබ අපි කවුරුත් අපි සමහරලාට විවිධ දේවල් දුර්ලභ අපිට ලැබෙන්නේ කියලා හිතන්න පුළුවන්. අපි ඉන්න හොඳ වාහනයක යන්නේ බොහෝම අමාරුවෙන් කලාතුරකින් හරි අමාරුවෙන් ගත්ත දෙයක් කියලා කියන්න පුළුවන් අපි. නමුත් සසරේ ඕන තරම් අපි ගිහිල්ලා තියෙනවා. බුද්ධ දේශනාවේ ඒ ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ ලස්සනට දේශනා කරනවා. එක තැනක ඒ තමයි මහණෙනි ඔබට දකින්න ලැබුණොත් නැත්තටම නැති වෙලා බැරි ගහිලා පාරේ වැටලා ඉන්න බැරි ගහිලා ඉන්න නැත්තටම ඒ කියන්නේ අමාරු අඩියටම වැටලා ඉන්න මිනිස්සෙක් දකින්න ලැබුණොත් හිඟන්නේ. එතකොටත් ඔබ හිතන්න කිව්වා මේ සසරේ මම කොච්චර ඔහොම වෙලා ඉඳලා ඇද්ද? ඔయిత වඩා කොහොම ඉඳලා ඇද්ද කියලා. ඒ කියන්නේ දැන් අපි ඒක තේරුම් ගත්තොත් අපි සමහර විට කොළඹ යනකොට කොහේ හරි තමන්ගේ නගරේ හරි ওই ට්‍රැෆික් ලයිට් ගාව අර තියෙන රතු කහ නිල් කොළ පත්තු වෙන. එතකොට ඒ ලයිට් ගාව ඒ රතු පාට වැටුනහම කහයි කොළයි වැටෙන්න තියෙනකන් වැටුනට පස්සේ මිනිස්සු වෙන්නේ ඉල්ලගෙන අපි ළඟට වාහනට ඇවිල්ලා තට්ටු දාන්නේ. එතකොට මේ මිනිස්සයාට සමහර වෙලාවට හිඟන්නට ඒ පුද්ගලයාට කොහොම හරි එක වේලක් හරි කන්න හම්බ වෙනවා. නමුත් මේ එහෙමටත් වඩා මේ මනුස්ස ලෝකෙම අදටත් වර්තමානටත් තියෙනවනේ තාමත් එහෙමවත් කන්න නොලැබෙන රටවල්. අපේ මෙහි මිනිස්සු රුපියල හරි එකතු කරගත්ත කියමු එක වේලක් හරි කෑවා කියමු. ඒ වෙනකොට සෝමාලියාවේ කී දෙනෙක් නොකා කණ්ඩ නැතුව දිය පොදක් නැතුව කී දෙනෙක් මැරෙනවද? මේකයි බුදුරජාණන් දේශනා කළේ. එහෙම දකින්න කොටත් හිතන්න කිව්වා මේ සසරේ ඊටත් වඩා වැඩිව දුක් විඳවලා කොච්චර මෙරිලා ගිහින් ඇද්ද කියලා. ඔන්න සසර. අද මෙහි හිඟන්න රුපියල හරි එකතු කරලා කනවා. හැබැයි සෝමාලියාවට එහෙමත් නැහැ. ඔන්න සසරේ හැටි. මනුලොව විතරක් ඔය. ඊළඟට බුදුරජාණන් දේශනා කළේ සමහර පෝසත් සමහරලට අපි ඔය බස් වලට එකක් ගන්න සීටි බස් එකක් එනකන් ඉන්නකොට අවුවේ කරකුට්ටන් වෙවි. එනකොට හොඳ හයි ක්ලාස් රුම් ගාලා යන වාහනවල හිමින් 5-6 දෙනෙක් යනකොට වාහන 5ක් යනවා අපි කොහොමද හිතන්නේ? හනි අම්මේ සැප. මෙන්න පින්වන්තයෝ දෙව්ලොවින් මනුලොවට බැහැලා. ඔහොම නේද අපි හිතන්නේ? දෙව්ලොවින් මනුලොවට බැහැපොය කරන වැඩ මොනවද කියලා හොඳට පොඩ්ඩක් බැලුවොත් එහෙම ඒ වගේ යන්නේ කොහොමද කියලා ඒ දෙවිවරුන්ගේ හැටි හොයාගත්ත හැකියි. එතකොට ඒ වගේ යනකොට අපි අර විදිහට දැක්කම් බුදුරජාණන් දේශනා කරනවා සිතන්න කියලා ඊට වඩා සැප ඇති තැන්වල මම කොච්චර ඉපදිලා ලෙඩ විවි මරණයට පත්වලා කොච්චර දුගති වෙලා ගිහිල්ලා ඇද්ද කියලා. ඔන්න සසරේ හැටි. දැන් හිතන්නකෝ අපි ලංකාවේ අපිට වඩා සුද්ධ හොඳට යහපත් ජීවිත වෙන ඉස්කෝල හොඳයි යාළගේ. සෞඛ්‍ය හොඳයි යාළගේ. හැමදේම අපිට වඩා හොඳ නැද්ද? හොඳයිනේ. අපිට වඩා පොඩ්ඩක් හරි කියන්නේ හොඳට සැපසේ ඉන්නවා. බැරිලා කොහෙද යන්නේ? අපිට වඩා වේගින් යන කෝච්චි තියෙනවා, පොළවේ යටින් යන කෝච්චි තියෙනවා. මොනවා හරි තියෙනවනේ යාලට හොඳට යන්න.
හැමදේම හොඳයි. ඒත් මැරිලා අන්න දුගතියේ. ඊළඟට ඒ කිසි කෙනෙකුට නෑ මේ දුර්ලභ අවස්ථාව තිසරණයක් සරණ යනවා කියන එක. ඒ තිසරණේ සරණ යනකොට පළමුවෙන් අපි හඳුනා ගන්න අපිට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. අපි බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ යන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ කොහොමද අපි එහෙනම් හඳුනගන්නේ? ඒ බුදුරජාණන් වහන්සේ අපි හඳුනාගත්තොත් ඒ ධර්මය අපිට ඒකාන්තයෙන්ම හඳුනා ගැනීමේ භාග්‍ය උදා වෙනවා. හැබැයි හරියට බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා දැක්කොත් පමණයි. ඒ සංඝ රත්නයේ මහා ශ්‍රාවක සංඝරුවන යනු කොමන අයද කොහොමද කියලා අපිට අවබෝධයෙන් සරණ යාමේ තේරුම් ගැනීමේ දැන ගැනීමේ හැකියාව තියෙනවා. අන්න අර බුදුරජාණන් වහන්සේ කවුද කියන එක කොහොම කෙනෙක්ද කියන එක දැනගත්තොත් පමණයි. බුදුරජාණන් වහන්සේ කවුද යනු කොහොමද කියන එක දැනගත්තොත් ධර්මයත් සංඝයත් දැනගන්න ලැබෙනවා. ධර්මයේ දැනගත්ත කියන්නේ බුදුරජාණන් වහන්සේත් ශ්‍රාවක සංඝරුවනත් දැනගන්න ලැබෙනවා. ශ්‍රාවක සංඝයා හඳුනාගත්තා කියන්නේ ධර්මයත් ශාස්ත්‍රුන් වහන්සේත් හඳුනාගත්තා වෙනවා. මේ තිසරණය එකිනෙකට ප්‍රතිබද්ධව එකිනෙකටමයි තියෙන්නේ. එකට තියෙන දෙයක්. වෙන්වෙන්ව තියෙන දෙයක් නෙමෙයි. එහෙනම් අපි කොහොමද බුදුරජාණන් වහන්සේ දැනගන්නේ? බුදුරජාණන් වහන්සේ හඳුනාගන්නේ? බුදු කෙනෙක් යනු කවුද? ඒ තමයි අපි හිතන්නේ සමහර විට අපිට හඳුනා ගන්න තියෙන අපි සාමාන්‍ය ලෝකයේ අපි පුද්ගලයෝ හඳුනාගන්නේ කොහොමද? අපි සමහර විට කෙනෙක් පළවෙනිට දැක්කට පස්සේ අපි හිතන්නකෝ ළමයෙක් ඉන්නවා කියලා නමකින් කවුරු හරි ඒ ළමයාගේ නමින් අපි ඉන්නකොට එයා හඳුනාගත්තාම අපි කොහොමද එයාගේ පස්සේ දවසක එයා මතක් වෙනකොට අපි හඳුනාගන්නේ? එයාගේ රූපේ නේද හඳුනන්නේ. අපිට ඉස්සල්ලාම වෙන්නේ මූණ. එක්ක නැත්නම් අපි මොකක් හරි ගත්ත දෙයක්. සමහරට ආත්තක් පාය කොර වෙලා ඒ දෙයකින් අපි එයා හඳුනාගන්නේ. කළුයි නම් අපි අර කළු පාට අපි කොහොම කියන්නේ කළු පාට වගේ එක්කන කොට එක්කන මහත් එක්කන උසේ එක අපි එහෙමනේ හඳුනාගන්නේ. එතකොට අපි බුදුරජාණන් වහන්සේ අපිට හඳුනා ගන්න තියෙන්නේ දිගින් පරලෙන් උසින් මහතින් සුදුයි කළුයි ඒ වගේ දෙයකින් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපිට ඒකාන්තයෙන්ම දකින්නට ලැබෙන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න ලැබෙන්නේ මොකකින්ද කියන එක අපේ බුදුරජාණන් වහන්සේම අපිටම දේශනා කළා. මේ තමයි ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරනවා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකීද හෙතෙම මාව දකින්නේය. සෝ මං පස්සති යෝ ධම්මං පස්සති. යමෙක් මාව දකීද ඔහු ධර්මයේද දකින්නේය. අනේකයි මම කිව්වේ මේ හැම කරුණක්ම එකිනෙකට සම්බන්ධයි කියලා. එතකොට අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපිට දකින්න තියෙන්නේ අර හැඩයෙන් වර්ණයකින් දැන් අපි සාමාන්‍ය විවහාරයේ කියනවා බාප භාග්‍යතුන් වහන්සේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ තිබුණා. ධර්මයේ තියෙනවා. ලක්කන සූත්‍රයේ සඳහන්. නමුත් ඒ දැකීම මේ ඒ දැකීමෙන් ඇතිවන්නා වූ පැහැදීමයි මේ දැකීමෙන් ඇතිවන්නා වූ පැහැදීමයි කියන්නේ තනිකර වෙනස් දෙයක්. මේ දැකීමෙන් පැතිවන්නා වූ පැහැදීම ඒකාන්ත කොට අවබෝධයක් කරා අරන් යන පැහැදීමක්. අර පැහැදීම සාමාන්‍යයෙන් తాවකාලික ස්වභාවික දෙයක්. එතකොට ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන්
අපි මිනිස්සෙකුට ඉස්සරලාම එයාගේ ලස්සන නම් අපි අහපු හැරි හැරි බලනවනේ. අපිට එයාටත් පැහැදීමක් ඇති වෙනවනේ. දැන් ගත්තොත් එකම උදාහරණයක් ගත්තොත් ඉන්දියාවේ නළු නිලියන්ට ජීවිතේට අපි දැකලා තියෙනවද? අපි සමහර විට මේව කරලා තියෙනවද? අපි කතාවත් කරන්න මැරෙනකන්වත් නැහැනේ. නමුත් අර ලස්සනට වශී වෙලා යන්නේ නැද්ද? ලස්සනට පැහැදිලා යන්නේ නැද්ද අපි? ඊට පස්සේ අපිට පසු කාලයක ආරංචිනගේ ලක්ෂණින් යුතු නිලිය හරි නළුව හරි අන්න කුඩු විකුණනවා. අන්න දුරාචාරය දෙනවා. අන්න මේ සල්ලාලේ අන්න වෙසඟන කියලා ආරංචි වෙනකොට කොච්චර ලස්සන වුණත් අපි කියනෝ නේද අර නමින් ආපෝ ඔය ගෑණි මෙහෙම කෙනෙක් කියලා. ඒතුළු ඒනම් අන්න ඒකයි කිව්වේ. ඒ සාමාන්‍ය බාහිරින් පැහැදීම සුළු පොඩි කරුණකින් එහි මෙහි වෙනකොට වෙනස් වෙන්නත් පුළුවන්. ඊට වඩා වැඩි වෙනකොට තව වැඩි වෙවි යන්නත් පුළුවන්. හිතන්නකෝ ඒ කෙනා හොඳට ලස්සනට වෙලා ඉඳලා අපි හිතන්නකෝ එයා දේශපාලනයට වෙලා ජනාධිපති වුණා කියලා. තවත් පැහැදිලි වැඩි වෙනවා. හැබැයි අර ආවේ ලස්සනින්. ඒතර දැන් අපි ගත්තොත් සමහර අය ලස්සන රූපෙන් හඬින් දැන් කවදාවත් අර ඔය මේ ළඟදී ගිය අර සින්දුවේ ගිය ගෑනු ළමයා කවදාවත් හිතුවද එහෙම වෙයි කියලා. දැක හිතුවේ නෑනේ. ටික කාලයයි. ඊට පස්සේ හඬින් වර්ණයෙන් සමහර සැපයන්ගෙන් සමහර බලයන්ගෙන් සමහර අධිපතිකම් වලින් අපේ මිනිස්සුන්ට පහල හැබැයි අධිපතිකම නැති වුණාට පස්සේ අර කාලා විසි කරපු කෙහෙල් ගෙඩි කෙහෙල් එල්ල වගේ. අන්න ඒ වගේ තමයි සමහර මිනිස්සුන්ට බලයේ නිලයේ තලයේ නැතුනට අර නිකන් අහක දාපු කෙහෙල් එලි වගේ. කිසි වැදගත්කමක් එයාගේ තත්ත්වය ඊට පස්සේ ඉවරයි ඒක. ඒක තිබුණේ අර තත්ත්වයේ තියෙනකන් විතරයි. ඒ වගේ අවස්ථාවල අපි පහදින්නේ. ඒ පැහැදිලිවනේ අපි අවුරුදු 20 තෙල් පහන දල්වන්න ආරාධනා කරන්නේ. ඉස්කෝලේ ප්‍රයිස් ගිවින් එකට තෑගි දෙන්න ඉන්න කියලා කියන්නේ. ඒතර එහෙම පැහැදීමුත් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන අයුරින්ම ආය කිරි ගහට යනගේ තක්කෙටම හොල්ලන්න බැරි විදිහට පහදින්නම හම්බෙන්නේ අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැකලවත් නෙමෙයි. කොමකින්ද? හරියටම යමෙක් තේරුම් ගත්තොත් භාග්‍යතුන් වහන්සේම දේශනා කරන කොහොමද? යෝ ධම්මං පස්සති ධර්මය දැක්කොත් එයා හරියටම සෝමං පස්සති අන්න ඔහුට තමයි මාව ඒකාන්තයෙන්ම කවුද කියලා දැක ගන්න ලැබෙන්නේ කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අපි ගත්තොත් ජීවමාන කාලයම අපි බලමු. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ජීවමාන වැඩ සිටිනකොටම අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ප්‍රාතිහාර්ය 3කින් ධර්මයේ දේශනා කළා. ඒ තමයි එක්කෝ අනුශාසනා ප්‍රාතිහාර්යෙන් බණ කිව්වා. ආදේශනා පර සිතින් සික්ත දැක්කා. 이르දි ප්‍රාතිහාර්ය. ඔය ප්‍රාතිහාර්ය තුනෙන් වැඩිපුරම අපි ගත්ත 99%ක්ම වගේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළේ එකම එක ප්‍රාතිහාර්යයි. ඒ තමයි අනුශාසනාව. ඒ අනුශාසනාව තමයි අන්න ධර්මය කියන්නේ. ඒ ධර්මය යනු කුමක්ද? ඒ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සතර සතිපට්ඨානයයි. සතර සම්‍යක් ප්‍රධාන වීර්යයි. සතර 이르දිපාදයි. පංච ඉන්ද්‍රියයි. පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගයයි. ආන්න ඒ ධර්මය යමෙක් දැක්කොත් අන්න ඒ කෙනාට තමයි බුදුරජාණන් දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ කවුද යනුත් සැබෑ ලෙසම නිවැරදිවම නොසෙල්වෙන විදිහටම හරියටම දකින්න ලැබෙන්නේ ඔහුටයි. අන්න ඔහුගේ පැහැදීම තමයි කිසි දවසක වෙනස් කරන්න බැරි වෙන්නේ කියලා. දැන් අර කලින් අපි ගත්තා වගේ
අර ලස්සන අයගේ හඬ තිබිච්ච අයගේ රූප තිබිච්ච අයගේ පැහැදීම් ඒ කෙනාගේ කැරැක්ටර් වෙනස් වෙනකොට අන්න වෙනස් වෙවි ගියානේ. සමහරට වයසට යන්න ඇකිලෙනකොට දැන් සමහර රස්සාවක් තියෙන්නේ. ලස්සනට ඉන්න කාලේ ක්‍රූ එකේ ෆ්ලයිට් එකේ මේ අර මේ වේටර් රස්සාව මොකක්ද ඒකට කියන්නේ අර මේ කැබින් ක්‍රූ වගේ ඉන්න පුළුවන්. එතකොට ඒ විදිහට එයා ලස්සන තියෙනකන් අන්න එයා හොස්ට් විදිහට ඉන්න පුළුවන්. හැබැයි ලස්සන නැති වෙලා බැරි ගහගේ වක්වෙවි යනකොට එහෙනම් ගෙදර යන්න කියලා එළවනවා. එතකොට ලස්සන තියෙනකන් විතරේ රස්සාවක් තිබ්බේ. ලස්සන තියෙනකන් විතරයි ඒ තත්ත්වෙ තිබ්බේ. නමුත් බුදුරජාණන් වහන්සේ හඳුනගත්ත කෙනා ධර්මයෙන් අන්න ඒ ශ්‍රාස්තුන් වහන්සේ වයසට යනකොට ගියත් ඒ ධර්මය කොපමණ කාලයක් ගියත් ඒ ධර්මය ඒ සංඝයාගේ කොපමණ කාලයක් ගියත් අනන ධර්මයෙන් අර ගුණයෙන් ඒ දේ නැවත අලුත්ම වෙනවා. ඒකයි ධර්මය කිව්වේ. ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අද මේ වෙනකොට පිරිනුවන් පාලනේ. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ, අපට අනුබුදු වෙච්ච මිහිඳු මහරහතන් වහන්සේ පිරිනුවන් පාලා. නමුත් මේ උතුමන්ගේ ගුණ සිහි කර අදටත් අපි දාන දෙනකොට කියන්නේ ඉමං භික්ඛම් භික්ඛු සංඝස්ස දේම කියලා නේද කියන්නේ. අපි අපිට දෙනවා කියලා නෙමෙයිනේ කියන්නේ. අපි ආරණ්‍යයට දෙනවා කියලා නෙමෙයිනේ කියන්නේ. ඒ රහතුන් සිහි කර තමයි මේ ලෝකෙ කොහේ දාන දුන්නත් දෙන්නේ යන්න. ආනේකයි ඒ ගුණයෙන් ඒ ධාමින් පෝෂණය වෙච්ච දේ අන්න නැවත අලුත් කියලා කිව්වේ. හැමදාම ඒ දේ අලුත්. පරණ වෙන්නේ. ඒකයි ධර්මය අකාලිකයි කියන්නේ. කාලේ පහර කෑමට ලක් වෙන්නේ. රස්සා වගේ නෙමෙයි. හැම රැලි වැටෙනකොට අහක් වෙන දෙයක් නෙමෙයි. ශක්තිය හීන වෙනකොට කොන් වෙන දෙයක් නෙමෙයි. බුදුරජාණන්සේගේ ධර්මය සෑමදාම නැවුම්. සෑමදාම අලුත්. ඒ බුදුරජාණන්සේගේ ධර්මයේ තමයි අර සඳහන් වෙච්ච සතර ඒ දේවල් තමයි බුදුරජාණන් ඉස්සරලාම කෙනෙකුට කිව්වේ ගිහිල්ලා. බුදුරජාණන් දැන් අපි ඉස්සරලාම අපි කෙනෙක් හඳුන්වන්නේ අපි ගිහිල්ලා අපිට තියෙන ටයිටල්ස් ටික නේද ඉස්සරලා කියන්නේ. දැන් අද වර්තමානයේ අපි කවුරු හඳුන්වනද මහාචාර්ය, ආරාචාර්ය, මේචාර්ය, කතිකාචාර්ය, නිකංචාර්ය, අර නායක, මේ නායක, රත්නායක, බස් නායක, කටුනායක ඔය තියෙන ඔක්කොම කියනවනේ. ඒතර එහෙම නේද අපි මේ පුද්ගලයා හඳුනාගන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මම සිද්ධාර්ථ ගෞතමයන් මම තමයි ඊළඟට සක්විති වෙන්න හිටියේ. එහෙම කොහෙවත් කියලා දෙනවද? මම මෙහෙම රජ කුලෙන් ආවේ. ඔහෙලත් මෙහෙමයි. ඔහෙලා හීන කුලේ අය. මම රජ කුලෙන් ආපු කෙනෙක් මං කියන දේ අහපල්ලා. එහෙම කොහෙවත් කියලා තියෙනවද? නෑනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපිට කොහෙවත් හම්බලා තියෙනවද? මම මේ ගෙයින් ගෙට පින්ඩපාත යන තමන්ගේ දෙයක්ම හොවා දක්වමින් කියපු ස්වභාවයක්වත්. මම මේ සිවුරු තුනකින් ඉන්නේ. මම මෙහෙම මෙච්චර සිල්පද ගොඩක් තියෙනවා. මං තමයි බුදු. මං තමයි ලෝකෙ ඔක්කොම දන්නේ. ඔක්කොම මගේ වසඟට ගන්න පුළුවන්. මම මෙහෙමයි. වැඩි දැඟලුවොත් මෙහෙම වෙන්න එහෙම කොහෙවත් කියලා තියෙනවද? අද මිනිස්සයා අද වර්තමාන ලෝකේ අනිත් ආගම් හරි මොනවා හරි කවුරු හරි පුද්ගලෙක් එයා හඳුන්වන්නේ එහෙම එකකින් නේද? බුදුරජාණන් වහන්සේ නමගේ ස්වභාවය බලන්න කිසිවක් නැහැ. අවබෝධ කළගත්තා වූ දේ අන්න ඉස්සරලාම කියනවා. කියන්නේ මොකක්ද? සබ්බ පාපස්සා කරන මෙන්න දේශනා කරනවා. සියලු අකුසල් පාපයන් දුරු කරන්න සබ්බ පාපස්සා කරන. කුසලස් උපසම්පදා කුසල් දහම් උපදවා ගන්න. සචිත්ත පරියෝදපනං සිත දමනය කරගන්න. ඒ තම බුද්ධාන ශාසනං. ඒ තමයි බුද්ධානුශාසනාව කියන.
මමයි බුද්ධ එහෙනම් අහගන්න කිව්වේ නෑනේ. ඒ කියනකොට අන්න ඒ ධර්මයට මිනිසු දමනය වීමෙන් ධර්මයේ තුලින් අපි මෙන්න ශාස්ත්‍රුන් වහන්සේ අන්න හඳුනා ගන්නවා අන්න පහදිනවා. අන්න වෙනස් වෙන්නේ ධර්මයයි හිත් පින්වත්නි හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේ පවා දැන් අපේ ශාස්ත්‍රුන් වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේනේ. බුදුරජාණන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ කවුරු කියලාද ඔබ හිතන් ඉන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දය මාගේ ශාස්ත්‍රු හැටියට බුදු කෙනෙක් මේ හරි ආශ්චර්ය අපිට හිතා ගන්න බෑ කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ ආනන්දය මාගේ ශාස්ත්‍රු හැටියට මා තියාගෙන ඉන්නෙත් කියනවා මා අවබෝධ කළ ධර්මයයි කියනවා. ධර්මයයි යන්න. හරි පුදුමයි පින්වත්නි. අපිට හිතා ගන්න බෑ. අපි අහලා තියෙනව නේද ධාතු විභංග සූත්‍රය. ධාතු විභංග සූත්‍රයේ බමුණා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එනවා. බැහැ දකින්න ශාස්ත්‍රුන් වහන්සේ සොයාගෙන යන්නේ. සොයාගෙන යනකොට මගදී ශාස්ත්‍රුන් වහන්සේ දෙන්නම එකම තැනකදී මුණ ගැහෙනවනේ. එකම ඒ පැල් ඒ අර හදපු ඒ අර පැල් කොටේ වගේ තැනක ඉන්නේ ශාලාවෙන් ඉන්නේ. එතකොට ඒ හම්බෙනකොට ඒ වෙලාවේදී මේකෙනත් මේකෙනත් දැන් මේ කෙරෙවලේ පැත්තක භාවනා කරනවා. ශාස්ත්‍රුන් වහන්සේත් භාවනා කරනවා. ඊට පස්සේ දෙන්නම භාවනාවෙන් නැගිටලා දෙන්නම ඉන්නවා. දැන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණේ නැද්ද? තිබ්බනේ. කරුවලේක වුණත් කියන්නේ කරුවලේ වුණත් පහන් දල්වන් හිටියේ නැද්ද? හිටියනේ. ඒ ඉන්නකොට බුදුරජාණන් වහන්සේම සුහද කතාවට යොමු වෙනවනේ යත් එක්ක. එතකොට ඒ කටහඬයි ගොරෝසු වෙලාද ශාස්ත්‍රුන් වහන්සේගේ බ්‍රහ්මස්වරයේ ඒ වෙලාවේ නැද්ද? තිබ්බනේ. තියෙනකොට ඒ බමුණම බුදුරජාණන් වහන්සේට කතා කරන්නේ ආයස්මත කියලානේ. භාග්‍යවතුන් වහන්සේ අහන්නේ ඔබ භාග්‍යවතුන් වහන්සේ බලන් හිටියනේ දැන් මෙයත් භාවනා කරනවා හරි පුදුමයි අමුතු කෙනෙක්. ඊට පස්සේ ශාස්ත්‍රුන් වහන්සේ දොඩමළු වෙන්නේ ඔබ කුමන දහමක් මේවා කරන කෙනෙක්ද? ආනේ ආයස්මත මම මෙන්න මේ වගේ දහමක් මේ සිත දමනය කරන යහපතේ හැසිරෙන මෙහෙම දහමක්. මෙහෙම දහමක් තමයි මම මේ පුරුදු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඔබ එහෙනම් මේ කොහේ යන ගමන්ද? අනේ ඒ දහම කියන ශාස්ත්‍රුන් වහන්සේ යන අසවල් ප්‍රදේශයේ සවැත් නුවර වැඩ සිටිනවා මම මේ එහි යන ගමන්. ඊට පස්සේ ශාස්ත්‍රුන් වහන්සේ මහනවා බලන්න දැකලා නැතුනේ. ශාස්ත්‍රුන් වහන්සේමයි ප්‍රශ්නය යන්නේ. ඔබ මේ ශාස්ත්‍රු දැකලා තියෙනවද? බුදුරජාණන් වහන්සේමයි යහන්නේ. අනේ මං දැකලා නැහැ කියනවා. එතකොට අපි හඳුනා ගන්නවා වගේ මේ රූපකින් හැඩයකින් වර්ණයකින් හඳුනා ගන්නා වූ දෙයක් නෙමෙයි සැබෑ පැහැදීම කියලා කියන්නේ. අනේ මම එහෙ දැකලා නැහැ කියනවා. එතකොට අහන බුදුරජාණන් එතකොට ඔබ මහණුන් එතකොට ඔබ මේ තපස්චර්යාව පුරුදු කරගෙන ඉන්න කවුරු වෙනුවෙන්? ආන්ගේ ශාස්ත්‍රු වහන්සේ වෙනුවෙනුයි ආස්මත මම මේ යහළුව මම මේ තපස්චර්යාව ගත කරන්න කිව්වා. යහළුව කියලා යාස්මත කියලා යහළුව කියලා ආමන්ත්‍රණය කරනවානේ ශාස්ත්‍රුන් වහන්සේටම. ආනේ හිමද කියලා කියනවා. ඒ වෙලාවෙත් බුදුරජාණන් එහෙනම් මම තමයි ඒ කෙනා එහෙනම් ඉන්නකෝ කියලා පටන් ගත්තද? නෑනේ. ඒත් මොකුත් නෑ. බුදුරජාණන් ආහිමද එහෙනම් කියලා අන්න මේ ආයතන 6 ගැන කියන්න පටන් ගන්නවා. බුදුරජාණන් මම අරහං මම දැන් සම්මා සම්බුද්ධයි මම විද්‍යා ඒ ගුණ මේ කියාගෙන බුදුරජාණන් නෑනේ. බුදුරජාණන් ඉස්සල්ලාම පටන් ගත්තේ මොකද්ද? මෙන්න මේක තමයි ආයතන 6 කියන්නේ. ඊත් ආයස්මත කියලාම කතා කරනවා ශාස්ත්‍රුන් වහන්සේ. හරි බුදුමයි. බුදුරජාණන්ගේ දමනය කිරීම කියලා කියන්නේ. ඊට පස්සේ මෙන්න ආයතන 6 කියන්නේ මෙහෙම දෙයක්. ආයතනේ හටගන්නේ මෙහෙමයි. ආයතන 6 නැති වෙන්නේ මෙහෙමයි. ආයතනයේ ආස්වාදයේ මේකයි. ආදීනවේ මේකයි. නිස්සරණයේ මේකයි. කියලා මෙන්න කියනවා. ශාස්ත්‍රඥ දේශනා කරනවා.
ඊට පස්සේ මෙන්න මේක තමයි ගේහසිත සොම්නස, මේක තමයි නෙක්ඛම්ම සොම්නස කිය. ඊට පස්සේ දොම්නස් ගැන, සොම්නස ගැන හරි ආශ්චර්යවත් ධර්ම පරියායක් ඒ මුළු සූත්‍රයේම තියෙනවානේ. ඒ සූත්‍රය අවසන් වෙනකොට මේ නිකන් ආපු බමුණ, නිකන් ආපු කෙනා සූත්‍රය අවසන් වෙනකොට අනාගාමී වෙනවනේ. මොන්න බලන්න. ඒ දැක්ම කියන්නේ මේ අද අපිට වගේ එන්න වාඩි වෙන්න බුද්ධං සරණං කියන්න, දැන් ධම්මං සරණං කියන්න, එහෙනම් වංශිල් සමාදන් වෙන්න, ඒ තිසරණින් සද්දින් එහෙනම් ආම බන්ති කියන දැන් සාදු එහෙම සිස්ටම් එකක් තිබුණේ නැහැ යන්න. ඒකයි ප්‍රඥාව කියන්නේ. අපිට හිතා ගන්න බෑවා. මේ සුහද කතාවෙන් යනවා. සුහද කතාව. ධර්මයේ කියනවා මේ නිකං පහේ කෙනා මේ පෘථග්ජන බමුණෙක් ඒ වෙලාවේ හිටියේ. ඒ බමුණා අවසානයේ මෙන්න අනාගාමී උත්තමයෙක් බවට පත් වෙනවා. සුළු මොහොතක එකම තැන පැය කිහිපයකින්. ඊට පස්සේ බමුණමයි කියන්නේ අනේ මට වැරදුනා, මට සමා වෙන්න. අනේ ඔබ වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ, ඔබ වහන්සේම මාව සොයාගෙන වැඩියනේ කියලා සමාව ගන්න. ඒත් බුදුරජාණන් දේශනා කරන්නේ දැන් තේරුණාද ඔහිට ශාස්ත්‍රුන් වහන්සේ හඳුනාගත්තද කියලා ඇහුවේ නෑනේ. බලන්න ඒ නොසෙල්ලන අචල ප්‍රසාදය කියන එක. ඒ අවබෝධයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ ශ්‍රද්ධාව කියන එක අන්න. අපි ශ්‍රද්ධාව කියන එක අහලා තියෙනව නේද? මෙහෙම වචනයක්. ශ්‍රද්ධාව කියනකොට ඔබ අපි කවුරුත් අහලා ඇති. ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි කියන අපිට හොඳට ඇති. අපේ දහම්වත් පොතේත් අපි ලියාගෙන ඇති. හැබැයි ඒක තියෙන්නේ කොහොමද? ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි. පහදිනවා මොකේටද මුලින්ම? තථාගතස්ස බෝධි. තථාගතයන් වහන්සේගේ අවබෝධයට. අවබෝධය කියවේ මොකක්ද? ආන්න ඒ දහමයි. ඒ සතර සතිපට්ඨානයේ තථාගතයන් වහන්සේගේ අවබෝධය. ඒ සතර සම්‍යක් ප්‍රධාන වීරියේ තථාගතයන් වහන්සේගේ අවබෝධය. සතර ඍද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන ඒ ධර්මයයි තථාගතයන් වහන්සේගේ අවබෝධය. ඒ අවබෝධය තමයි අන්න ඒ කෙනා පහදින්නේ. ඒ පැහැදීම තුලින් තමයි අන්න ඒ කෙනාට හඳුන ගන්න හම්බෙන්නේ මේ කරුණු මේ ධර්මයන් ටික පුරුදු පුහුණු කරගත්තොත් අවසානයේ ලැබෙන්නේ අරහත්වයක්, අරහං වනසේක. අන්න ඒකයි සද්ධාත තථාගතස්ස බෝධි කියලා ඊට පස්සේ අරහං සම්මා සම්බුද්ධෝ කියලා දේශනා කළේ. අරහත්වයයි ලැබෙන්නේ අරහං වනසේක. අන්න කිසිදාක අපහදවන්න බෑ කෙනා ඨකරන් කෑල්ලෙන්. ඒ කෙනා කිරිපිටි පෙට්ටියක් දීලා ගන්න බෑ ඒ කෙනා. බලන්න අර හොරි හැදිච්ච, දද හැදිච්ච, කුෂ්ඨ හැදිච්ච කුෂ්ඨ රෝගියා, සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා ආරාමයේ කොනකට වෙලා ඉඳුල් ටික කාලයන් හිටියේ. ඉඳුල් කන්නේ නැති කුෂ්ඨ නැති මිනිස්සු ඕන තරම් හිටියේ එදා. ඒ කිසි කෙනෙකුට එදා ධර්මය අවබෝධ කිරීමේ හැකියාවක් නැහැ. කවුද එදා ධර්මය අවබෝධ කරන්නේ? අර කුෂ්ඨ රෝගියා. ආවේ මොකේද? ඉඳුල් කන්න. බුදුරජාණන් ධර්මයේ කියනවා. සමහරට බුදුරජාණන් වහන්සේ හම්බෙන්නේ ලොකු හයි ක්ලාස් අය ඉස්සරහා වාඩිලා කුෂ්ඨ රෝගියා කොනේ අහලක සමහරට අර කුණුබක්කි තියෙන පැත්තේ ඉන්න ඇත්තෙත් වාඩි වෙලා. ළඟටවත් ගන්නෑ නේ. අවබෝධය අද කරන්නේ ඔහුයි. අර කුණුබක්කි ගාව වාඩි වෙලා ඉන්න මිනිස්සයා. ඔහු අවබෝධ කරනවා. සමහරට දා දෙනිතින් සාසුනද දකින්නවත් නැති වෙන්න ඇති. ඒ කෙනා සෝවාන් වෙලා ධර්මයේ අවසන් මේ කුණු කන්නාපු මිනිස්සයා. සෝවාන් වෙලා අවසානයේ යනකොට සක්‍ර දේවේන්ද්‍රයා පහරලා කියන්නේ මොකක්ද? දෙන්නම් ඔයාට සියලු වස්තුව කියහන් ඇස අනිත්‍යයි නෙමෙයි නිට්ටයයි කියලා කියනවා. දුකයි නෙමෙයි සැපයි කියලා කියහන් කිව්වා. කියහන් මේ ඇස කන නාසය දිවකය මනස මේ ඔක්කොම
ආත්මයි අනාත්මයි නෙමේ ආත්මයි කියලා කියහන් කිව්වා. ඔබට ඔක්කොම දෙන්නම් සැප සම්පත් කිව්වා. ඔය කුෂ්ඨෙත් නැති කරලා දාන්න කිව්වා. අද නම් අපි නම් එහෙම කරයිනේ. අද ගොඩාක් අය එහෙම කරයිනේ. අරය කියන ඔහි ආකාශය හිටියට කමන්නේ මට මොකා වුණත් කිව්වා. මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා. මම තාස්තුන් වහන්සේගේ ධර්මය අවබෝධයෙන් සරණ ගියා. ඔහි ඉන්නේ පාපු පැත්ත බලන් යන්න කිව්වා. කොහොමද අභිමානය? කොහොමද සරණ? දැන් අද අරහන් කියන ගුණය අපි පොතේ ලියාගෙන පාඩනුත් කරගනි. හැබැයි ලාමක ආසාව එහෙමමයි හිතේ. කට්ට කෛරාටික ඊරිසියාව ගුණමකු බව අනුන්ට වලවල් කපන ගතිය. ගුණධර්ම කතා තියේ. ගුණධර්ම ජීවිතයේ අහලකවත් නැහැ. තියෙන්නේම හොර දහම් ගැටවලින් අල්ලලා මිනිස්සු මේව කරලා අඹරලා ගන්න හොඳ දහම් ගැටකාරයෝ. දිය රෙද්දෙන් බෙලි කපන අය ඉන්නේ. ඊට පස්සේ කපන්න බැරි හැත හිඹින මිනිස්සු ඉන්නේ. ලෝකයක් මේක. හැබැයි ඇහුවොත් ඔක්කොම පාඩම්. අන්න සැබෑ සරණ සහ ඔහි තියෙන ස්වභාවය වෙනස ඒකයි. ඒ බුදුරජාණන් දැක්කේ යන ධර්මයෙන්. ඊළඟට බලන්න ඒ බුදුරජාණන් දැකපු හැටි ආලවක සූත්‍රයේ තියෙන හැටි. අපි ආලවක සූත්‍රය ඇහුවා, දැනගත්තා, අටුවාවත් කියෙව්වා, ඔක්කොම කියෙව්වා, කටත් පාඩම් ඇති. හැබැයි අවසානයේ ආලවක යක්ෂයා කියන ටික අපි තේරුම් ගත්තද? මොකද්ද කියන්නේ? කියන්නේ කොහොමද? ඔබ වහන්සේ මේ භවනට ඇවිල්ලා උඩුකුරු යටිකුරු වෙලා තිබිච්ච දෙයක් උඩුකුරු කෙරෙව්වා වාගේ, අඳුරේ ඉන්න කෙනෙකුට තෙල් පහනක් දුන්නා වාගේ, ඒතම් භවන්තං ගෝතමන් සරණං ගච්ඡ. මේ නමිනුත් කියනවා භගවත් ගෞතමයන්න් වහන්සේ සරණ යමිමා. ඊට පස්සේ මෙන්න තව දෙකක් කියනවා ධම්මංච භික්ඛු සංඝංච. ධර්මයත් භික්ෂු සංඝයාත් සරණ යමිමා. එහෙනම් ඔය තුන කලින් දැනගෙන හිටියනම් එම්බා ශ්‍රමණේ මෙතනින් පිටත් වෙනු කියලා මුලින් බයිනවද? සූත්‍රයේ මුලින් තියෙන එහෙමනේ. මෙහෙම සරණ යනවා. මේ තමයි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ තමයි. ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ධර්මයක් තියෙනවා. මේ ටික තමයි. ඒ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ ඉන්නවා. ඒ තිසරණිය ගැන මුලින් තිබ්බනම් අර විදිහට බැනලා එළවනවද? එම්බා ශ්‍රමණේ මෙතනින් පිටත් වෙනු කියලා. නික්කම සමන ඵලයන් යන්න සමන ශ්‍රමණ එහෙම ඒ නික්කම ඒ කියන්නේ එහෙම ආමන්ත්‍රණයක් තියෙන ආදරයෙන් අර සූත්‍රෙට ඉතින් හරි ලෝචනේ ලස්සන ලියන්න ඕන නිසා එහෙම ලියන්නේ. නැත්තම් කියන්නේ නික්කම සමන ඵලයන් එකේලා ශ්‍රමණය කියන්නේ. එහෙනම් එහෙම කියයිද? එකපාරක් හරි කිව්ව කියමුකෝ. දෙවෙනි පාර හරි කියුණාට පස්සේ තේරුම් ගියා කියමුකෝ. දෙවෙනි පාරත් කියනවා. ඵලයන් යන්න ශ්‍රමණය නැකලා මෙතනින් එළියට. තුන්වෙනි පාරත් කියනවා. ඒත් කමන්නේ හතරවෙනි පාරත් කියනවා. කියනකොට කොහොමද කියන්නේ? එහෙනම් යන්නේ නේ. එහෙනම් ඔහේගේ කකුල් දෙකෙන් අරලා කරකල විසිකරනවා කියන ගඟෙන් එතරට කියනවා. එහෙනම් කලින් මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කියලා දැනගෙන හිටියන ඔහොම කියයිද කකුල් දෙකෙන් අරලා විසිකරනවා කියලා? අන්න බලන්න මේ පැහැදීම් කියන දේවල් ඒකයි වෙනස් කරන්න බෑ කිව්වේ. බුදුරජාණන් හරි අහන්න ඔහේගේ ප්‍රශ්න ටික කිව්වා. ප්‍රශ්න අහනකොට මෙහෙම පිළිතුරු ලැබෙනවා. ලැබෙනකොට ධර්මතාවය මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ මේ කියලා තේරුම් යනකොට ධම්මංච සංඝංච නිකම් වෙනවා. ඔනෝකයි හරි ආශ්චර්යය කියන්නේ. දැනන් හිටියනම් එහෙම කියන්නේ නැහැ නේ ආලෝකයක්ෂයා. බලන්න මේ ආශ්චර්ය ස්වභාවය ඒ සැබෑ සරණ අන්න ඒකට තමයි කියන්නේ ශ්‍රද්ධාව කියලා. ඒකට තමයි කියන්නේ ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි කියලා. අවබෝධයෙන් සරණ යනවා කියන එක. ඒ සරණ නැති අයට වෙන කතන්දර තමයි අද ගොඩාක් ඔයාලට අපිට මේ දකින්න කරන්න හම්බෙන්නේ. මේ ඉන්නවා මේ නෑ. මේ ඉන්නවා මේ බැන යනවා. නමුත් ඇහුවොත් හොඳට ඔක්කොම පොත් ටිකක් කියවලා සමහරලාට ඔක්කොම ಗುಣ මේවත් පාඩම් ඇතුලෙන් අන්න ධර්මයේ පෝෂණය වෙලා නැහැ.
ඇතුලෙන් ධර්මයේ පෝෂණය වෙනකොට දහම දකින්න තමයි අන්‍යගේ ශ්‍රද්ධාව නම් වූ ඉන්ද්‍රිය වැඩෙන්නේ. වීරිය නම් වූ ඉන්ද්‍රිය වැඩෙන්නේ. සතිය නම් වූ ඉන්ද්‍රිය වැඩෙන්නේ. සමාධිය නම් වූ ඉන්ද්‍රිය වැඩෙන්නේ. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මොනවද ඔය? ඉන්ද්‍රිය ධර්ම පහ. ඉන්ද්‍රිය ධර්ම පහ වැඩුණා කියන්නේ ඔහු පෘථග්ජන භූමිය ඉක්මුවා ශ්‍රාවක භූමියයි. ඔන්න පෘථග්ජන භූමිය ඉක්මවා ශ්‍රාවක භූමිය ලැබෙන හැටි. ඒ ලැබුණේ බුදුරජාණන් වහන්සේ රූපයෙන් දැකලා නෙමෙයි. ඒ රූපයෙන් දැකින සාමාන්‍ය පැහැදීමකට ඒක මුල් වෙයි. ඒකෙන් යම් කිසි වුට සුළු රැකවරණයක් සුගති සම්පතක් ඒ මොහොතට අනුව. දැන් අර ආච්චිගේ කතන්දරේ මම මැරෙන්න පහේ හිටපු ආච්චි ඉස්සරහා බුදුරජාණන්සේ කියලා පහල වෙනවා. ආනේ කියලා රූපෙට විතරයි පැහැදෙන්නේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණදී පැහැදිලා මැරලා යනවා. මැරලා සුගතියේ. හැබැයි සුගතියෙන් ඒ ආච්චි ධර්මයේ තේරුම් ගත්තේ නැත්තම් එතනින් පල්ලෑ. සුගතියට ගිහිල්ලා ධර්මයේ තේරුම් ගත්තේ නැත්තම් භාගතුන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ කොහොමද? නියසිල්ට ගත්ත පස් ටිකක් වගේ දිව්‍ය ලෝකිනුත් එතනිනුත් ඉහළ දෙව්ලොව වල එතනිනුත් මගඵල අවබෝධයක් කළා යන්නේ නියසිල්ට ගත්ත පස් ටික වගේ මහා පොඩ්ඩක් කියනවා දෙයියන්ගෙනුත්. ඊට පස්සේ මහ පොළොව වගේ මහා ප්‍රමාණයක් එන්නේ කියනවා සතර අපායටයි කියනවා. මනුස්ස ලෝකෙටවත් නෙමෙයි දේශනා කරන්නේ. සතර අපායටයි කියනවා. ඒ කියන්නේ දෙව්ලොව ගිහිල්ලත් එනගන්න ප්‍රමාණය යන්න මහ පොළොව වගේ ප්‍රමාණයක් ඉන්නවා. තුර දෙයියොත් කපෝති බුදුරජාණන්සේගේ ධර්මය එහෙ ගිහිල්ලත් ඒ ධම අල්ලගත්තේ නැත්තම් ධර්මයයි. ඒකයි භාගතුන් වහන්සේ ධර්මයේ වාසෙට්ටට කියන්නේ දීඝනිකායේ සූත්‍රයේ ධම්මෝ හි වාසෙට්ට. ධර්මයමයි මේ හැම තැනම ශ්‍රේෂ්ඨ වෙන්නේ. මෙලවත් ශ්‍රේෂ්ඨ වෙන්නේ මේ ධාමයි. පරලොවත් ශ්‍රේෂ්ඨ වෙන්නේ මේ ධාමයි. මායි බුදුරජාණන් වහන්සේ කිව්වේ නැහැ නේ භාගතුන් වහන්සේ. ධර්මයයි කිව්වා. අනේ ධම දකින්න ධම තේරුම් යන්න ඔහු පහදින්නේම ශාස්ත්‍රඥ වහන්සේ ගැනමයි. ඔහු පහදින්නේම ඒ ධම ගැනමයි. ඔහු පහදින්නේම ඒ ශ්‍රාවක සංඝ රත්නය ගැනමයි. ඒතකොට ආනේකයි තිසරණිය කිරී පැහැදීම වෙනස් කරන්න බෑ කියන්නේ. එතකොට ඒ නිසා පින්වත්නි මේ කියපු කාරණාවන් හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් යාම කියන එක ජීවිතේට තිබුණ නැත්තම් අපි සාමාන්‍ය දේවල් වලට සාමාන්‍ය දේට අනුව පැහැදි ඉඳී. ඒ පැහැදීමට කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේකට කියන්නේ පරිප්ලව පසාදස්ස. පරිප්ලව කියන්නේ ඉපිලෙන කියන එක. ඉපිලෙන පැහැදීම. අඬෙන කඳුළු වෙනකොට පහදිනවා. කඳුළු නැත්තම් අපහදිනවා. එතකොට මේ පරිප්ලව පසාදස්ස. දැන් අර බමුණා පැහැදුනේ එකට ඒ විදිහට නෙමෙයිනේ බලන්න. ආලවක යක්ෂයා බලන්න. එතකොට ධර්මය අපිට කොච්චර උන කසී භාරද්වාජ මේ කුඹුරේට යවඩින්නේ. කුඹුර ඉස්සරහෙන් වඩින්නේ. ආනේ මගේ යාළුවා අදත් යාළුවා කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේට. මේ උදේ ඉර තියෙන වෙලාවනේ යන්නේ. ඒ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ පෙවුන්නේ නැද්ද? අන්ධයි දේ වෙලාවේ කසී භාරද්වාජ හිටියේ. ඒකට එච්චර ගානක් ගියේ නෑ. හැබැයි යහළුවා අදත් ඇවිල්ලා මෙන්න ධර්මයේ කියනවා. ඒ ගොවි කමට අදාළව සම්බන්ධ කර ඔබත් ඒවන් කසිත්වාන ඔබත් වපුරනවා මමත් වපුරනවා. කසී භාරද්වාජ ඔබ වපුරනවා. ඒ මොනවද? බලන්නේ ධර්මය. මම ධර්මයයි කියනවා. එහෙනම් ඔබේ කුඹුරේ වැඩ ඔබ වපුරන හැටි කියන්නකෝ කියනවා. ඊටසේ නගුලිස තමයි හීගස තමයි මේක මෙහෙම සිහියයි සතර සතිපට්ඨානය ගැන මෙන්න දේශනා කරනවා. ඊට පස්සේ හිරියොතප්ප ගැන දේශනා කරනවා. වීරිය ගැන දේශනා කරනවා. පහදිනවනේ. බලන්නකෝ. හරි පුදුමයිනේ.
වසල සූත්‍රය අපි දන්න දේ සූත්‍රය බලන්න. එම්බා වසලය බුදුරජාණන්සේට මේ බණින්නේ. බ්‍රාහ්මණය බණින්න යන්න. ඔතනම නවතිනු. එම්බා වසලය ඔතනම නවතිනු. බලන්න ශාස්ත්‍රඥ වහන්සේ දේශනා ඔබ වසලයෙකු ගැන හෝ වසලයෙකු බවට පත් කරවන්නා වූ කාරණා ගැන ඔබ දන්නවද බ්‍රාහ්මණය? බලන්න මේ නිහතමානීකම ඒ ප්‍රඥාවේ ඒ තිබුණ ස්වභාවය බලන්න වන්නේ ඒකයි. අපි දැන් මොකද්ද කියන්නේ? ඔයගේ වසල බවනේ වරන් ඔයගේ බණ අරන් යන්න කියයි. ආයෙ බය නෑ. අහනවා. මෙන්න ක්‍රෝධනෝ උපනාහි මෙන්න ක්‍රෝධයෙන් යුතු වෛර බදිනා පවිටු ලාමක ගුණද මකනා මිස දිටුව මායාව පානා කෙනා දත යුතු වසල ලෙසිනා කියලා මේ වසල සූත්‍රයේ කාරණා කියනවා. ලස්සන ගුණ ධර්ම ටිකන්නේ වසල සූත්‍රයේ තියෙන්නේ. කියන්න පහදිනවා. ඒත් අවසානයේ මොකද්ද කියන්නේ? යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙවුවා වගේ අඳුරේ හිටපු මට තෙල් පහනක් දුන්නා වගේ ඔබ වහන්සේ සරණ යනවා. ධර්මයේ සංඝයා සරණ යනවා. ඊට පස්සේ උපාසක කතාවක් දැනන් හිටිය දෙයක් කලින්. එහෙනම් උපාසකයෙක් වෙන්න ඕනේ කියලා දැනන් හිටියන් එහෙනම් ඒ වෙලේම පටස් ගාලා උපාසක කියලා කියන්න එපා. ඊට පස්සේ අවසානයේ කොහොමද තියෙන්නේ? උපාසකම් මම් භවං ගෞතමෝ මාව දරා ගන්න ගෞතමයන් වහන්සේ කලින් ශ්‍රමණයා කියලා බැනලා දැන් කොහොමද ගෞතමයන් වහන්සේ උනේ මෙයාට? අන්න ඒකනේ අපිට හිතන්න පැති කියන්නේ ආන්න ඒකයි පින්වත්නි. ආන්න ඒකයි පැහැදීම කියලා කියන්නේ. ඒ දෙයින් තමයි උපාසකයෙක්ම මං වෙනවා කියලා දිවි ඇතිතෙක් කියලාමනේ කියන්නේ. ආලවක යක්ෂයන් බලන්න ඊට පස්සේ කියන හැටි ඒවං විචරිස්සාම ගාමං ගාමං පුරා පුරං නමස්ස මානෝ සම්බුද්ධං ධම්මස්සච සුධම්මතන්ති. අපිට හිතා ගන්න පුළුවන්ද? මම ගමින් ගමට යමි මේ ධම කිය. මේ කලින් මේ යන නැවතියන් ශ්‍රමණිය කියපු කෙනා. කකුල් දෙන් අල්ල විසිකරනවා කියපු කෙනා. ඒ ධර්මයේම කියනවා කියනවා. ගමින් ගම. බුදුරජාණන් වහන්සේ නමස්ස මානෝ සම්බුද්ධං. ඒ බුදුරජාණන් වහන්සේට නමස්කාර කර පුදා. මේ කලින් අල්ල විසිකරනවා කිව්වේ. දැන් කියනවා මෙන්න ඔබ වහන්සේටම පුදා. ඔබ වහන්සේගේ ධර්මයට නමස්කාර කර ඒ සංඝයාටම නමස්කාර. ඇයි එතෙන්ට සාරිපුත්ත මහ රහතන් එක්ක ගියේ නෑනේ භාග්‍යතුන් වහන්සේ? කොහොමද යාර සංඝයා කියන පිරිසක් තියෙනවා කියලා දැනගත්තේ නං? හරි ඒ ධර්මයේනේ. ඒ ධර්මයේනේ කියන්නේ. ඒ කියපු ඒ සූත්‍රයේ තිබෙන ධර්මපරියා කොටසෙන් ඔහු තේරුම් ගන්නේ. එහෙනම් මෙහෙම එකකුත් තියෙනවා කියලා. ආන්න ඒකයි අපිට හිතා ගන්න බෑ. ඒ පැහැදීම නොසෙල්වෙන පැහැදීම, ඒ සැබෑම ශ්‍රද්ධාව කියන එක. ඒ නෝනින් විමසමකින් යථා ස්වභාවය තේරුම් ගනිමින් සැබෑ ලෙස පහදිනවා කියන එක. අද කාලේ එහෙම පැහැදීම් බොහෝ ලෙස දකින්නත් අඩුයි. අද අපිට බුද්ධ පූජාවට අත තියාගන්න බැරි වුණොත් මේ බෙරි වෙනවා අවුවේ දාපු බට කෑලි වගේ. මගේ නම කිව්වේ නෑ කියලා ප්‍රතිරූපේ හදන්න ගන්නව හොගාලා. සක්කාය දිට්ඨිය ගැනම කතා කරනවා. හැබැයි ප්‍රතිරූපේමයි හොයන්නේ. එහෙම නේද අද තියෙන්නේ? ඕනෝකයි අද එදා සැබෑ ධර්මයයි නිකන් උඩින් පල්ලෙන් යන ස්වභාවය වෙනස කියන්නේ. ඊළඟට බලන්න ඒ උතුමන් ඒ ධර්මයට අනුව ජීවිතේ පුරුදු කරගෙන යෑම තුලින් ඒ නිවන සාක්ෂාත් ඊට පස්සේ බලන්නකො බුදුරජාණන් ඒ ධර්මයටත් අවසානයේ දේශනා කරපු හැටි. ඒ ධර්මයේ උපමා කළේ පහුරටයි. ඒ පහුර තියෙන්නේත් මොකද්ද කිව්වේ? නිතරණත්තාය නෝගහනත්තාය. සසර දුකින් එතර වීමටයි තියෙන්නේ. ග්‍රහණය කරගෙන යාමට නොවේ. අහනෝනේ බුදුරජාණන් වහන්සේ මහණෙනි ඔබ බොහොම අමාරුවෙන් එකතු කරගෙන ගඟෙන් එගොඩට යන්න බෝට්ටුවක් හරි මොකක් හරි පවුරක් හරි හදාගත්තට පස්සේ එගොඩට ගියාට පස්සේ පවුරත් කරේ තියාගෙන යනවද කියලා අහනවා. නැහැ ස්වාමීනි භාගතුන් වහන්සේ කියනවා.
පහුර වගේ තමයි කියන මේ ධාම. නිත්තරණත්තා ඊතර වීම පිණිසයි. නුගහනත්තා ග්‍රහණී පිණිස නොවේ. අපේ තියෙන්නේ ඒ ධර්මයේ ග්‍රහණයටයි අරන් ඉන්නේ. නිත්තරණයේ පිණිස ඊතර වීම පිණිස උදා ගන්න ස්වභාවය නැත. ඒ නිසායි අපි සක්කාය දිට්ඨිය ගැනම කතා කර කර ප්‍රතිරූපය ගැනම සොයන්නේ. අනිත්‍යය ගැන කතා කර කර අපි නිට්ටයයිම අපි ඉන්නේ. දුකයි දුකයි කිය කීම අපි සැපේම ඉන්නේ. සැපේ සංඥාවීම සිටින්නේ. ආත්මයි ආත්මයි අනාත්මයි අනාත්මයි කිය කිය. ආත්මීය සංඥාවෙම ඉන්නේ. ඒකයි. අපේ ඇත්තේ ධර්මයේ ග්‍රහණය පමණයි. ධර්මයේ පුරුදු කිරීමක් නොවේ. නිත්තරණයක් නෙවේ. නිත්තරණේ ඊතර වෙන්න, නිත්තරණය කියන්නේ ඊතර වෙනවා කියන එක. ඊතර වෙන පැත්තට තිබ්බනම් ඊතර වෙන්න ඒ සියල්ලත් අතහැරිය යනවා. අනිරේ මේ ධර්මයේ හරි පුදුමයි කියන්නේ පින්වත්නි. ඒ ශ්‍රාවක අවබෝධයන් කියන්නේ හරි පුදුමයි කියලා කියන්නේ. ඒ මුල්ම ශ්‍රාවක ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී ශ්‍රාවක මට්ටම් පවා හරි ආශ්චර්යයි. බාන්නේ එකයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණ වර්ණාව තමයි මුලින්ම තිබෙන්නේ අර. දැන් චාන්කි සූත්‍රෙහිම ගත්තාම චාන්කි බ්‍රාහ්මණයට ඉස්සරලාම අහන්න හම්බෙන්නේ ඒ බුදුරජාණන්සේ අරහං රාග දේශ මොහ දුරු කර කෙනෙක්. ඊළඟට විද්‍යාචරණ සම්පන්නයි ගුරු උපදේශ රහිතව ධර්මය අවබෝධ කරගත් උතුමන් වහන්සේ නමක්ලු. විද්‍යාචරණයි විද්‍යාවන්ට අනුවම ජීවිතය ගත කරන උතුමන් වහන්සේ නමක්. සුගතයි මේ සුන්දර නිවනට පැමිණිලා වැඩලලු සිටින්නේ. ওই වගේ ගුණ වර්ණාව තමයි ඉස්සලා අහන්න හම්බුනේ. ඒ කියන්නේ සාමාන්‍ය ඒ කියන්නේ ඊළඟට ගත්තොත් එහෙම අනුත්තර ලෝකවිදු සීල ලෝකයන් අවබෝධ කරලා අනුත්තර පුරිස ධම්මසාරති ඉර්ධි ප්‍රාතිහාරයෙන් ආදේශනාවෙන් අනුශාසනයෙන් දමනය කරන මේ පුද්ගලයන් සත්තා දේව මනුස්සානං දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් බුද්ධ මහා කරුණාවෙන් ධර්මයේ දේශනා කරනවා. ඒ සීල ගුණ දරා ගන්න තරම් භාග්‍යවන්තයි කියලා ඇහුණ ඉස්සෙල්ලා ගුණ වර්ණාවක්. ඒක තමයි අපි බුදු ගුණ කියලා දැනට කතා කරන්නේ. ඒ ගුණ වර්ණ දැන් අපි වුණත් පුද්ගලයෙක් අපේ ප්‍රදේශයට ඈත පළාතක ඉඳන් හරි ආවොත් එහෙම ඒ මනුස්සයාගේ වර්ණාව නේද අපි බලන්නේ. අන්න මෙහෙම කාර්යයක් තියෙනවා. ඒ මිනිහා කන්නේ මින්නේ රත්තරන් තැටියේ අපේ වගේ බෙලෙක් තහඩුවක කන කෙනෙක්ට අර වගේ කියපුවම කොහොමද? රත්තරන් තැටියේ කන්නේ අප්පා. ඊට පස්සේ කෝපේ රත්තරන්. ඊළඟට මේ වාහනේ බලන්න. මේ අලුත්ම බෙන්ස් එක. ගග ඔහොම කියනකොට ඔහොම හෙනකොට අපිත් මොකද හිතන්නේ? ඒ බෙන්ස් එක බලන්න යන්න අපි ආස නැද්ද? ආසයිනේ. ඊට පස්සේ මේ මිනිස්සයා කන විදිය බලන්න එහෙම කන තැන බලන්න පුළුවන් දහලෝ කියලා අපි අහනවා නේද? පුළුවන්. මිනිසුන්ට පේන්න තමයි යකා කන්නේ කියනවා. එහෙමද යමන් බලන්න කියලා. මේ වගේ තමයි චාන්කි බ්‍රාහ්මණයටත් ඇහුනේ. මෙහෙම කෙනෙක් කියලා ඇහෙනකොට ඊට පස්සේ තමයි මිනිසුන්ට කියන්නේ ඔහෙලත් යනකොට එහෙනම්. ඇයි මිනිස්සු හොගාලයාගේ ගේ ඉස්සරහින් තමයි යන්නේ. යනකොට මේ මිනිසුන්ගෙන් අහනවනේ. අයිසේ ඔහෙලා කොහෙද යන්නේ කියලා. ඒතකොට කියන මෙහෙම කෙනෙක් ඇවිල්ලා මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවලු. අපි මේ යනවා බලන්න කියලා. එහෙමද? ඉන්නවල මාත් එන්න. ඊට පස්සේනේ යන්නේ. එහෙම කෙනෙක්ද කියලා බලන්න. එහෙම ගියාට පස්සේ චාන්කි බ්‍රාහ්මණයා මුල් කර ඒ චාන්කි සූත්‍රය හරි ලස්සනයි. කොහොමද ඉස්සරලාම කියන්නේ ශ්‍රද්ධා චාන්කි බ්‍රාහ්මණයේ ශ්‍රද්ධා ජාතෝ උපසංකමති. ශ්‍රද්ධාව ඉස්සලා ජනිත කරගන්න ඇති කරගන්න ජාතෝ කිව්ව එකයි ඇති කරගන්න උපද්දව ගන්න. අපි කියන්නේ ජාතිය කියලා උපත. ශ්‍රද්ධා ජාතෝ උපසංකමති. ඉස්සලා ජාතක කරගන්න ඇති කරගන්න උපද්දව ගන්න. මොකද්ද ශ්‍රද්ධාව? අර ධර්මයේ තුලින් ඇති කරගන්නව පැහැදීම. ඒකයි ජාතක කරගන්න කිව්වේ. සජ්ජා ජාතෝ උපසංකමිත්වා පයුරුපාසති. ඒ ධර්මයේ තුලින් ජනිත කරගත්තා වූ ශ්‍රද්ධාවෙන් යුක්තව අන්න පයුරුපාසනේ උපසංකමිත්වා පයුරු ඒ කවුද? ඒ ධර්මයමයි.
ධර්මයෙන්මයි පරිපාසනය කරන්න කිව්වේ. ශ්‍රාවකයා කියලා කියන්නේ ශ්‍රාවක සංඝරත්නය කියලා කියන්නේ ධර්මයටමයි. ශ්‍රාවක සංඝරත්නය කියලා කියන්නේ දිග, පළල, උස, මහත, කළු, සුදු එහෙම කෙනෙක් නෙමෙයි. ශ්‍රාවක සංඝයා කියන්නේ ධර්මයටමයි. ඒ සංඝයාගෙන් ඇහෙන්නේ ධර්මයේ විතරයි. බුදුරජාණන්සේගෙන් ඇහෙන්නේ ධර්මයේ විතරයි. කොතන බැලුවත් තිබෙන්නේ ධම. ආන්න ඒකයි. සද්ධා ජාතු උපසංකමිත්වා පෛරුපාසය. අන්න පෛරුපාසනය කරනවා. පෛරුපාසිත්වා ධම්මං සුනාති. අන්න ඇසුරු කරමින් හොද්දට අහන්න තව තව ධර්මය. ඒ විදිහට හරිය ලස්සනට ওই පරියාය චංකි සූත්‍රෝනේ කියවල බලන්න. මේ පැහැදීමක් මුල් කරගෙන යන හැටි හරිය ලස්සනට දේශනා කරනවානේ. අයස් ඒවා ඉතින් අය ඒකනේ ඊට පස්සේ අවසානයේ කියන්නේ දෙවියන් බරුම් මබුන් සහිත මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහමණයින් සහිත මේ ලෝකේ කිසිවෙකුට වෙනස් කරන්න බෑ ඒක කියලා. අපි අද කාටද කියන්න පුළුවන් එහෙම? දෙවියන් බරුන් බඹුන් මරුන් සහිත මේ එහෙම ඒවා කියනවා මෙන්න. සිංහනාද කියන්නේ ආන්නේ ඒකයි. අන්න ඒකයි මේ පැහැදීම් කියන්නේ නිකන් මේ අද වගේ මේ බලු කෙන්දිරිලි නෙමෙයි. ශ්‍රාවකින්ගේ සිංහනාද කියලා කියන්නේ. ඒ සිංහනාදයන් අපිට හිතන්නවත් බෑ. ඒ සිංහනාද කරන්නේ දෙවියන් බඹුන් අභියෝගය කරන්නේ කාටද? දෙවියන්ට. අභියෝගය කරන්නේ කාටද? බ්‍රහ්මයට. අභියෝගය කරන්නේ ආන්න හැමෝටම අධිග්‍රහිත කෙනාට. අපිට යාන්න ඒක මේව හිතා ගන්න බෑ කියන්නේ. අපි ඒක නිකන් කියලා අරන සමනක්වා බ්‍රාහ්මනාවා මාරේනවා කියලා හැම යනවනේ. මේ මක්කද මේ කියන්නේවත් දන්නේ නැහනේ. ඒ අභියෝගය බලන්න. මාගේ ශ්‍රද්ධාව දෙවියන්ට අභියෝග කරන්නේ සොලවන්න බෑ. අපිට එහෙම කියන්න තිය හිතන්නවත් පුළුවන් ද බෑනේ. අන්න ඒකයි ස්වභාවයන් කියලා. ඒ සැබෑ පැහැදීම, ඒ සැබෑ ලෙස නොසෙල්ලන බව කියලා කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ තුලින් ඒ බුදුරජාණන් වහන්සේ දේශූ දහම දකින්න අන්න ඒ කෙනාට සාක්ෂාත් කරන්න හම්බෙනවා. අන්න එකින් එක පළවෙනි ශ්‍රමණයා ඒ ශාසනයේ තමයි ඉන්නේ කියලා බුදුරජාණන් දේශනා කළේ මහා පරිනිබ්බාන සූත්‍රය. වෙන කිසි අපි දැන් ඔහොම කියනව නේද? වෙන කිසිම ශාසනයක වෙන කිසිම ආගමක පළවෙනි ශ්‍රමණයා නැහැ කියලා අපි අහුවට ඊ කොහොමද ඒ නැහැ කිව්වේ? ඇයි කියන එකක් අපි හිතන්නේ නැහනේ. නැහැ කිව්වේ මෙන්න මේ නිසයි. ඒ දහම දකින්න පළවෙනි ශ්‍රමණයා බිහි වුණොත් බිහි වෙන්නේ මේ ශාසනය විතරයි. කවුද පළවෙනි ශ්‍රමණයා කියන්නේ? සෝවාන් උතුමන් වහන්සේ. දෙවෙනි ශ්‍රමණයා සිටින්නේ මේ ශාසනයේ පමණයි කියනවා. සකදාගාමී උතුමන් වහන්සේ. තුන්වෙනි ශ්‍රමණයා සිටින්නේ මේ ශාසනයේ පමණයි කියනවා. අනාගාමී උතුමන් වහන්සේ. හතරවෙනි ශ්‍රමණයා සිටින්නේ මේ ශාසනයේ පමණයි කියනවා. රහතන් වහන්සේ. අපි ඇයි එහෙම දේශනා කළේ කියලා අපි එහෙම හිතන්නේ නැහැ. මක්කද එහෙම කියන්නේ? ඔය නිකන් කියන්නේ tie ටික කියලානේ අපි හිතන්නේ. අන්න එහෙම දේශනා කරන්න හේතුව දහම දකින්න තමයි පළවෙනි ශ්‍රමණයාව බිහි වෙන්නේ. ඒ දහම පුරුදු කරන්න ඒ දහම මොකද්ද? ඒ සතර සතිපට්ඨානේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව. කායානුපස්සනාව ගත්තහම ආනාපාන සතිය, එක්ක ඉරියාපතය, සති සම්පජාන්‍ය, ධාතු මනසිකාරය, අසුභය, නවසීවතකය. ඒවයි අන්න ධම හැසිරෙනවා කියලා කියන්නේ. ධමේ හැසිරෙනවා කියලා කියන්නේ ඒ දේවල් පුරුදු කර ගැනීමයි. ඒ දේවල් පුරුදු කරගන්න ගන්න තමයි යා නියතමානී වෙන්නේ. සක්කාය දිට්ඨිය කියන එක දුරු කරගන්න අපිට දේශනා කරන්නේ මොකද්ද? රූපය අනිත්‍ය වශයෙන් දකින්න මින්වත් මහණෙනි. විඳීම් අනිත්‍ය වශයෙන් දකින්න පින්වත් මහණෙනි.
සංඥාව අනිත්‍ය වශයෙන් දකින්න පින්වත් මහණෙනි. සංස්කාරය අනිත්‍ය වශයෙන් නුවණින් විමසන්න පින්වත් මහණෙනි. විඥානය අනිත්‍ය වශයෙන් නුවණින් විමසන්න පින්වත් මහණෙනි. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විමසන්න. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ වශයෙන් විමසන්න. ඒ විමසන කොට තමයි යන්නේ සක්කාය දිට්ඨිය නැති වෙන්නේ. විමසන් නැතුව අපි කොච්චර සක්කාය දිට්ඨිය ගැන කතා කළත් ඔහු සිටින්නේම ඔහුගේ ප්‍රතිරූපයේ සොයමින්මයි. අපි මේ විමසීමේ පැත්තක් හදාගන්න නැති තාක් අපි කොච්චර නිහතමානී වෙමු කියලා කතා කරාට ඉන්නේම මාන්නයෙන්මයි. ඔන්නෝකයි අද වෙලා තියෙන්නේ. අද ලෝකෙට ඕන තරම් ඇහෙනවා සත්පුරුෂයෝ වෙමු, කෙලෙහි ගුණ ඇති කරගමු, අරක කරමු, මේක කරමු, එහෙම යම්, මෙහෙම යම්, අරහෙම යම් කියන බුදු සසුන බබලු, මෙහෙ බෝඩ් ගහමු, මෙහෙ ගහමු, අරහෙ හදමු, මෙහෙ හදමු කියනවා. ඇතුළ නෑ. ඒකයි මේ දේවල් පෙන්දෝ කියලා කියන හුළඟට පෙන්ද විසි වෙලා යනව නේද? රොඩ්ඩ කියන්නේ බස් ගානකොට විසි වෙනවා. පොඩි හුළඟයි. ඒකයි ඒකට උපමාව දේශනා කරේ භාගතුන් පඬරැළ වගේ හෝ කියලා. එහෙන් හුළඟ ගහනකොට මෙහෙට යනවා. මෙහෙන් හුළඟ ගහනකොට හෙට යනවා. ඕනෝකයි. ඇතුලෙන් සක්කාය දිට්ඨිය ගැන කතා කළාට, සක්කාය දිට්ඨිය ගැන ඇහුවට, නිහතමානීකම් ගැන කතා කරා හොඳට අනිත්‍ය දුක්ඛ අනාත්මය නෝනින් විමසනවා නම් සතර සතිපා ඒ බුදුරජාණන්සේගේ ධර්මයේ නෝනින් විමසන කෙනෙක් නම් ඒ දහම් ටික මේ කෙනාට අමුතුවෙන් කියන්න දෙයක් නෑ සත්පුරුෂයෙක් වයන් කියලා. ඒ විමසන කෙනා තමයි සත්පුරුෂයා කියලා කියන්නේ. ඒ විමසීමකින් ලැබෙන දේකුයි සත්පුරුෂකම කියන්නේ. ඒ විමසීමෙන් තමයි ලැබෙන්නේ කෙලෙහි ගුණ දන්නා බව කියන එක. අපි අද කෙලෙහි ගුණ දන්නා බවක් සත්පුරුෂකමක් හදන්න යන්නේ අර ඉස්කෝලේ ගණන් උගන්වනවා වගේනේ. අර මේ මොකද්ද ඉස්සරලාම අර සමීකරණ වල තියෙන වරහන් ඉවත් කරන්න අර වන් බෙගුදරි වගේ වරහන් ඉවත් කරන්න ඊට පස්සේ අල් නයන් අයින් කරන්න ඊට පස්සේ බෙදීම අයින් කරන්න ගණන් පාඩම් නෙමෙයි බුදුරජාණන්සේගේ ධර්මයේ කියන්නේ. සමීකරණ හදන සිස්ටම් එකක් නෙමෙයි භාග්‍යතුන්ගේ ධර්ම කියන්නේ. ඒ විදිහට වරහන අල් නයන් බෙදීම ওই ටික අයින් කරාට පස්සේ සමීකරණය හැදී. ඒ ගණන් බුදුරජාණන්ගේ ධර්මයේ තියෙන ඉස්සෙල්ලා කලෙහි ගුණ දැනගනිමු. ඒක ඇති කරගන්නවා. දානීය දෙමු. ඒක ඇති කරගන්නවා. ඊට පස්සේ මොකද්ද? සතුන් නොමරමු. ඒක ගත්තා. ඊට පස්සේ මොකද්ද? මේක ගමු. ඒක ගත්තා. එහෙම අරගෙන අර ලෙසන්ස් නෙමෙයි පාඩමින් පාඩම යන එක නෙමෙයි. තථාගතයන් වහන්සේගේ සැබෑ දහම සතර සතිපට්ඨානෙ පුරුදු කරන්න සතර ඉර්ධිපාද සතර සම්‍යක්ප්‍රධාන වීරිය ඊට පස්සේ බොජ්ජංග ඔය ඒ දේවල් පුරුදු කරන්න ඒ සැබෑ ලෙස පුරුදු වෙනකොට අන්‍ය සැබෑ ලෙසම නිහතමානී වෙනවා. ධාමකින් ලැබෙන දෙයක්. අමුතුවෙන් එහාට එතකොට නිහතමානී වෙමු කියලා අමුතුවෙන් බැනර් එකක් උසවන්න දෙයක් නෑ යාට. ඊට පස්සේ මව්පියන්ට උපස්ථාන කරමු කියලා ලෞකික සම්මා දිට්ඨියට තියෙන දේවල් ඊළඟට ඇති කරගනිමු කී යන්න දෙයක් නැහැ. ලෞකික සම්මා දිට්ඨිය කියන කරුණු තේරුම් අරගෙන අවබෝධයක් තියෙනවා නම් එයාට අමුතුවෙන් කියන්න දෙයක් අම්මට සලකපන් කියලා. නෑනේ. ධර්මයෙන් ලැබෙන දේ එයයි. ධර්මයේ නැති කෙනාට ඇතුළ අමු කෙනෙකුට ඇතුළත කුණු වෙච්ච දෙයකට කොච්චර දෙයක් දුන්නත් වැඩක් නෑනේ. අහන් ඉඳී සාදුත් කියයි. හොඳයි නියමයකකුත් කියයි. එහෙම වෙමුත් කියයි. අපි එහෙම කරමුත් කියයි. හැබැයි එක තැනම තිබෙන්නේ ඒකයි. ඇතුළාමුයි. ඇතුළට සැබෑ දේ ගිහිල්ලා නැහැ. ඇතුළට යන සැබෑ දේ මොකක්ද? ඇතුළ සාරවත් කරන ඒ තමයි භාගතුන් වහන්සේගේ දහම. සාරෝපම සූත්‍රයේ බලන්න කියවලා සාරය යනු මොකක්ද? ඒ ධාමෙන් ලැබෙන නිවනයි.
ඒ දහම ඒ නිවනට අරන් යන්නේ මොකකින්ද? දහමයි සාරය අරටුව. අරටුව නැතුව වෙන දේවල් ගැන කතා කර කර හිටියට අරටු නැතුව පුටු හදමු කිව්වට එලෙන් කවදාවත් පුටු හදන්න බෑ. ශක්තිමත් දේවල් ගුල්ලෝ ගහනවා. ඒකයි අද ගොඩාක් ගුල්ලෝ ගහන්නේ. ටික කලයි ඔක්කොටම ගුල්ලෝ වදිනවා. ඒකයි අද නිකන් මිනිස්සුන්ගේ සමහර අයගේ පැහැදීම් අර සෝඩා බෝතලේ වගේ බුස් ගානවා, සූස් ගානවා. ඉවරටම ඉවරයි ඇල් වතුර. ඇල් වතුර මේ බොණ්ඩ බෑ ලුණු රහ ඊට පස්සේ වීසි කරනවා. ඔන්න ඒකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳට තේරුම් ගන්න. මොකක්ද බුදුරජාණන් දේශනා කළේ කිය ඒ ධර්මයේ තේරුම් ගන්න දැන් භාගතුන් වහන්සේගේ බලන්න භාගතුන් වහන්සේ අනුශාසනී ප්‍රාතිහාරයමනේ හැමතැනම දේශනා කළේ. අනුශාසනාවමනේ. අනුශාසනාවෙන් තමයි දමනය කරන්නේ. සත්‍යක බලන්න. භාගතුන් වහන්සේ ළඟට ආවේ මොකේද? සත්‍යකවත් විදුවට මට මෙහෙම වෙයි කියලා නෑනේ. ඉන්න කලින් සත්‍යක සූත්‍රය තියෙන්නේ කොහොමද? ආවේ හොඳ ලොන් තියෙන එළුවෝගේ ලොන් තියෙන එළුව මෙහෙම අල්ල වීසි කරන්න පුළුවන්. අන්න ඒ වගේ වාදයෙන් ශ්‍රමණ බවත් ගෞතමයන් අල්ල වීසි කරනවා කියලා ආවේ. සත්‍යකට වෙන දේ සත්‍යකවත් දැනන් හිටියේ නෑ. කොහොමද ආවේ? ඊට පස්සේ සත්‍යක මොකද? ඔයාට දාඩිය දාලා කියලා බුදුරජාණන් මහා ඊට පස්සේ සත්‍යක සූත්‍රයේ තියෙන හරිය ලස්සන ධර්මපරියය දේශනා කරන්නේ. සත්‍යකත් අවසානයේ කියන්නේ මොකද්ද? ධර්මයේ භික්ෂුව ධර්මය ඊට පස්සේ සංඝයා සරණ යනවා උපාසකයෙක් වෙනවා කියලා. එතකොට එළුලුන් කතා ඇල්ලා වීසි කරන කතා අයියා කිව්වේ පිස්සුද? නෑනේ. බලන්න මේ පරිවර්තනය කියන එක ධර්මයකින් කරන පරිවර්තනය. ධර්මයකිනුයි පරිවර්තනය කරන්නේ. ධර්මයයි ඒකයි අනුශාසනාව විය යුත්තේ. ඒ ධර්මය කියන්නේ මොකක්ද? බුද්ධ දේශනාවේ තියෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයි. වෙන දෙයක් නෙමෙයි බුදුරජාණන්ගේ ධර්මය කියන්නේ. අග්ගප්පසාද සූත්‍රය ඔබම පෙරලා බැලුවොත් බුදුරජාණන්ගේ ධර්මය කියලා කියන්නේ භාගතුන් ওই ටිකටයි කියන්නේ. ඒ ටික තමයි කියන ස්වාක්ඛාත සම්දිට්ඨික අකාලිකේ හිපසික ඕපනයික වන්නේ. ඒ ධර්මය යමෙක් මනාකොට පහදී දාන්න ඔහුට තමයි අග්‍ර විපාක ලැබෙන්නේ. එහෙමයි දේශනාවේ තියෙන්නේ. අග්ගේ පසන්න අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. එතකොට ওই විදිහට ධර්මයෙන් ලැබෙනා වූ පැහැදීම ඇති කරගත්ත කෙනා ওই විදිහට ධර්මයේ තුලින්ම ශ්‍රාස්තුනසේ දකින්න කෙනාට තමයි යන්න දේශනා කළේ. යේකේච බුද්ධං සරණං ගතාසි. අන්නේ කෙනා තමයි එතකොට අවබෝධයෙන් සරණ ගිය කෙනා වෙන්නේ. නතේ ගමිසන්ති අපාය. ඔහුයි යන්න අපාය යන්නේ කිව්වේ. පහය මානුසන්දේයන් මනුසකය ඇතහැරියට පස්සේ දේවකාය පරිපූර්ණසන්ති. දෙව්ලොව උපදින්නේ කියලා අන්න එහෙම කෙනෙකුටයි දේශනා කළේ. පරිප්ලව පසාදස්ස කෙනෙකුට නෙමෙයි. ඉපිලෙන ශ්‍රද්ධාවෙන් යුතුව ඇයට නෙමෙයි. අනේක හොද්දට නුවණින් තේරුම් ගන්න වෙනවා කියලා කියන්නේ. එතකොට එහෙම තේරුම් අරගෙන ධර්මයේ තුලින් විමසන කෙනාට අන්න කෙමෙන් ඔහු ලං වෙන්නේ ඊළඟට ඒ මගඵල අවබෝධයක් කරයි. අපි දන්නේ ඒක කවද්ද හෙටද අදද ඊයේද ඊළඟ මේ ජීවිතයකද ඒ ධර්මයේ කෙරෙහි පැහැදීම තිබුණට පස්සේ ඒ ධර්මයෙන් ලැබුණා වූ ඒ පැහැදීම කියන එක ඒ ශ්‍රද්ධාව කියන එක කිසිදාක වෙනස් කරන්න බෑනේ. ශ්‍රද්ධාව නම් ඉන්ද්‍රිය ඇති කරගත්තට පස්සේ ඒකයි මේ ශාසනයෙන් ඉවර වෙලා ඊළඟ බුද්ධ ශාසනයකට අමුතු ආය ශ්‍රද්ධා ඉන්ද්‍රියක් නෙමෙයි. හරි ආශ්චර්ය කියන ඉන්ද්‍රිය ධර්ම කා වැදිලා හිටිනවා අය. ඒක වෙනස් කරන්න බෑ. ඒක ආය මේ ඒකේ පාරණ එක මේ බැටරි ලෝ වෙනවා වගේ පවර් අඩු වෙන්නේ නැහැ. ඒක එහෙමමයි. ඒක වැඩිවීමක් මිසක්. ඒකට උදාහරණේ දැන් ගත්තොත් එහෙම බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ, කුමාර කස්සප මහරහතන් වහන්සේ පෙර බුද්ධ ශාසනවලත් ශ්‍රද්ධාවෙන් යුක්තව ශාසන පිළිවෙතේ යෙදුණු උතුමන් වහන්සේලා කාශ්‍යප බුදුරජාණන්ගේ කාලේ
කාශ්‍යප බුදුරජාණන්සේට කියලා වෙනම ශ්‍රද්ධාවක්, ගෞතම බුදුරජාණන්සේට කියලා වෙනම ශ්‍රද්ධා, එහෙම එකක් නැහැ. කාශ්‍යප බුදුරජාණන්සේට වෙනම ශ්‍රද්ධා ඉන්ද්‍රියක්, ගෞතම බුදුරජාණන්සේට වෙනම ශ්‍රද්ධා ඉන්ද්‍රියක්, කාශ්‍යප බුදුරජාණන්සේ කාලේ වෙනම වීරිය ඉන්ද්‍රියක්, ගෞතම බුදුරජාණන්සේගේ වෙනම වීරිය ඉන්ද්‍රියක් කියලා නැහැ. ඒ ඇති කරගත්තා වූ ඉන්ද්‍රිය ධර්ම එලෙසමයි. ඒ ඇති කරගත්තා වූ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ප්‍රයෝජනය ගන්නේ ගෞතම බුද්ධ ශාසනයේ. බාහුවි ධාරුචීරිය එහෙම වුණාට දැන් ඒ අර පෙර කර්මයක විපාකයට දරපතුරු වඳින්න උනේ. ඒන නූණින් විමසන පැත්ත තිබ්බනේ. හිතන්නකො මෙහෙම මොකවත් දැකපු නැති ඒ උතුමන් වහන්සේ ඒ ධාරුචීරියට ශාස්ත්‍රඥ දේශනා කරන්නේ මොන වගේ දෙයක්ද? දැක්කුත් දැක්ක විතරයි බාහිය. ඇසෙන් රූපයක් දැක්කුත් දැක්ක විතරයි. ඇසුවොත් ඇසුව විතරයි බාහිය. ආග්‍රහණය කළොත් ගඳ සුවඳක් නාසයෙන් ආග්‍රහණය කළා පමණයි. රසක් වින්දුත් දිවින් වින්දා පමණයි. කයට පහසක් ලැබුණොත් ලැබුණා පමණයි. මනසින් අරමුණක් දැනුණොත් දැනුණා පමණයි. ඔච්චරයි බාහිය ධාරුචීරියට භාගතුන් වහන්සේ දේශනා කරපු බණ පද ටික. අපිට ওই ටික කියලා ඔළුව කහනවා, කැරකෙනවා, මොනවා කිව්වත් දන්නේ නැහැ කියයි. තාමත් තේරුම් ගන්න බෑ. ආන්නේ එකයි. ඒ ප්‍රඥාව, ඒ ප්‍රඥා ඉන්ද්‍රිය මේ ජීවිතේ නෙමෙයි කලින් ඉඳන් ආපු එක තමයි මේකෙදි ප්‍රෝෂණය කරලා උපරිම ප්‍රෝෂණය කළේ. කලින් ඉඳන් සසරේ මරන් ආව කියන්නේ ඒකයි. මේ ජීවිතේ ෆස්ට් ටයිම් එකේ කරගත්ත එක නෙමෙයි. කලින් ඉඳන් තිබ්බ එකේ ඵලය ගත්තේ උපරිම කරගත්තේ මේ ජීවිතේදී. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ජී ජීවිතේ ඉන්නකොට මහාන වෙලා මේ කසාවතක්වත් දරාගෙන නැහැ. මේ ගිහි ළමයා ඉන්න කෙනාට කොහොමද කියන්නේ? "යේ ධම්මා හේතු පභවාතේ සංහේතුතාගතෝ." ඔය වචන ටික කියනකොටනේ හේතුන්ගෙන් යමක් හටගන්නේද? සියල්ල හටගන්නේ හේතුන්ගෙන් කියලා. අප කවුද ඒ පස්වග ස්වාමීන් වහන්සේලාත් එක්ක හිටපු කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහාන අස්සජි මහරහතන් වහන්සේනේ කී දේශනා බලන්නකො ප්‍රඥාව. මේ මෝරපු ප්‍රඥාව වරන් ආවේ සසරේ ඉඳන්මයි. බුද්ධ ශාසන හම්බෙලා පුරුදු කරලා නෝනින් විමසලා ඒ විමසීම ගැන හිතා ගන්න බෑ. අපි හිතන්නේ වෙන වෙනම එකක් වෙන වෙනම තියෙනවා කියලානේ. ඒ විමසීම කියනවා හරි පුදුමයි. සසරටම එනවා කිව්වේ ඒකයි. සෝවාන්. ඊළඟට ගත්තොත් මහා කස්සප මහරහතන් වහන්සේගේ ජීවිතේ ඒ නෙක්ඛම්මේ කියන එක අමුතුවෙන් දෙවියෝ ඇවිල්ලවත් අම්මා තාත්තවත් කියලා දීලා නෙමෙයි නෙක්ඛම්මේට අසහැව හිතයල් ආස වුනේ. සසරේ නෙක්ඛම්මේ පුරුදු කරලා හිතා ගන්න බෑ ඒවා. ආනේකයි මේ පරිප්ලව පසාදස්සන නෙක්ඛම්ම වල මේ ඇඬෙන නෙක්ඛම්ම වල. එතන අඬෙන්නේ නැති වුණොත් එහෙම මිනිස්සයාට. එතන අඬෙන්නේ නැති කෙනෙකුට ශ්‍රද්ධාව නැද්ද? ශ්‍රද්ධාවට ඇඬෙන්නේ මොනද? ඉතින් ඔය වගේ ඉතින් අර ඉතින් සාමාන්‍ය පහේ අයට ඒ වගේ දෙයකින් ඉතින් සතුටු වෙනවා. බෑ නෝනෙත්තු සතුටු වෙන්නේ. ප්‍රඥාවන්තයින්ට සතුටු දේවල් නෙමෙයි ඒවා. ප්‍රඥාවන්තය සතුටු වෙන්නේ සැබෑ ලෙස ධර්මයෙන් ශාස්ත්‍රඥ වහන්සේ දැකීමෙනුයි. ඒ ප්‍රඥාවන්තයාගේ ශ්‍රද්ධාවෙන් ධර්මයේ දැකීම තුලිනුයි ප්‍රඥාවෙන් දැකීම තුලිනුයි ඒ ගුණධර්ම අභිභවාගී ඒ සියල්ලම සාක්ෂාත් කරගත්තේ. දැන් අද අපි බොජ්ජංග සූත්‍ර කියලා සජ්ජායනා කරනවානේ. බොජ්ජංග සූත්‍රයේ බොජ්ජංග ධර්මයන් පරිපූර්ණ කරපු එකේ සත්‍යානුභාවයෙන් සෙත් වේවා කියලානේ සෙත් පතන්නේ. ඒ කියන්නේ එතනදී සෙත් පතන්නේ ඒ බොජ්ජංග ධර්ම ටික සිහි කරවනවා. ඒ උතුමන් වහන්සේට. සිහි කරවන්න සතිය, ධම්මවිචේ, විරිය, පීතිය, පස්සද්ධිය, සමාධිය ගැන සිහි කරවන්න අන්න හිතේ සතුට, ප්‍රීතිය, ප්‍රමෝදය අර දේවල්ම ආය ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ අර කායික දුක්ඛිත ස්වභාවය අන්න අඩු වෙනවා, පහව යනවා. එතකොට තමයි යන සුවපත් උනේ.
නැතු ඒක කිව්වා කියලා සුවපත් වෙලා නැගිට්ටා කියන එකක් නෙමෙයි. ඒ සූත්‍රයේ හොඳට විමසනකොට ඒ තියෙන එහෙම එකක්. දැන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් තේරුම් ගන්න මෙහෙම එකක්. සල්ලිකාර හොඳ ලක්ෂරි මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහයා හැම වෙලෙම හිත ඉන්නවද මගේ පොතේ මෙච්චර සල්ලි තියෙනවා, සේපුවේ මෙච්චර ගාණක් දැන් තියෙනවා, වාහන මෙච්චර ගාණක් තියෙනවා, අතනේ වාහනේ තියෙනවා, මෙතන අර ලොරිය තියෙනවා, මෙහි මේ කැබ් එක තියෙනවා. ගග ඒ මිනිහා හිත ඉන්නනේ ගේ ඇතුළේ ඉන්නකොට. ඒ මිනිහයාට මොකක් හරි ධනය ගැන හිතන්න මොකක් හරි මේ වෙලාව ගිය ගමන් අන්න එයාට කවුරු හරි එයාගේ ධනය ගැන අන්න කියන්න ගන්නවා. අසවල් පොතේ මෙච්චරක් තියෙනවා. ලොරිම මෙච්චරක් තියෙනවා. අච්චරක් තියෙනවා කාර්ම. මෙච්චරක්ම ඔයාට මේවා තියෙනවා. සමහරට මේ මිනිස්සයාම කියනෝනේ සමහර සල්ලිකාර මිනිස්සු මට ලොරි 100 ගාණක් තියෙනවා ස්වාමීන් වහන්සේ මංවත් මේ ලොරි වලට නැගලා නැහැ කියලා කියන්නේ. එතකොට මේ අය සල්ලිකාරය එහෙම හිත ඉන්නේ නැහැ මෙච්චර අච්චර. එයා දන්නවා සාමාන්‍ය සරලු හරියට මෙහෙම එකක් කියලා. නමුත් සිහි කරන්න අප්පා එයාම හිතනවා මෙච්චර එකක් මට තියෙනවද? එතකොට අන්න ඒ වගේ මම කියන සරල උදාහරණයකට 100%ක් ඒ උපමාව ගැලපෙන්නේ නිකන් තේරුම් ගන්න මං කිව්වේ. ඒ වගේ යන්න සති සම්බොජ්ජංගය ගැන විස්තර සිහි කරන්න. ඒකේ කියන්නේ කොහොම අභිඥාය සම්බෝධාය නිබ්බානාය ඔබ වහන්සේ අභිඥාවෙන් සම්බෝධාය මෙහෙම කළානේ. සති සම්බොජ්ජංගය මෙහෙම අන්න සිහි කරනකොට ප්‍රීති ප්‍රමෝදය පීතිය පස්සද්ධිය ඒකිනුයි ලෙඩේ යටපත් උනේ. ඒක කිව්ව කියලා උණ බැස්ස කියන එක නෙමෙයි කියන්නේ. දැන් එහෙනම් ඉතින් උණ බැස්ස ගන්න තිබ්බනේ එහෙනම් බෙහෙත් හේතෝන් ඒක ඇද මනුස්ස ඒකේ අර පරිප්ලව ඒ කියන්නේ පිරිතිය අනුභවයක් නැහැ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. අර පරිප්ලව පසාදස්සයට ඕකයි හේතුව වෙන්නේ. ඉපදෙන ශ්‍රද්ධාවයට එහෙම එකක් තියෙනවා. දැන් අපිට ශ්‍රාසුන් වහන්සේ දේශනා කරන තව උදාහරණයක් අහුව ඒක තේරුම් ගන්න තව ක්‍රමයක් කිව්වොත් ඔන්න අපිට කියන විරූපක්ඛේ මේ මිත්තන් ගාථාව තියෙනවා. එතකොට ඒක හොඳට පාඩම් කරගත්තාම සර්පයෙන් ගෝනපත්තයෙන් ඔය වගේ අනුතරක් වෙන්නේ නැහැ කියනවා. නමුත් දේශනාවෙම තියෙනවා ශ්‍රාසුන් වහන්සේ ඡණ්ඩහස්තියා සර්පයා හස්පයා ඡණ්ඩ ඒ සියල්ල මග හැරලා යන්න කියනවා. ඒක පරිප්ලව පසාදස්සය මොකද කරන්නේ විරූපක්ඛේ මේ මිත්තන් කික ටෝච් එකක් වත් නැතුව අමු කැලේ යනවා. සර්පයා ගහලා මැරෙන. ඊට පස්සේ බැන මැරෙන්නෙත් මොකේද? ධර්මීයමයි බැන මැරෙන්නේ. ඔය වගේ පරිප්ලව පසාදස්සයගේ පැහැදීම. එහෙම පැහැදීමක් ගැන නෙමෙයි අපිට බුදුරජාණන් දේශනා කළේ. ඒකයි නුවණින් ඉමසන්න කියලා කියන්නේ. නුවණින් ඉමසන්න නැතුව එහෙම ක්‍රමයක් ගියොත් එහෙම ඉතින් අනතුරක් එයාට. ඒ අනතුරු තමයි දැන් අර ගොඩක් තියෙන ඉතින්. ඒ අනතුරෙන් ඉතින් එයාත් හිතන් ඉන්නේ මොකද්ද හරි මට තියෙනවා පැහැදිලිව මම මලහම සුගතිය කියලා. එයාම තමයි සංස්කාරය අනිත්‍යයි. අතීතානාගත පච්චුප්පන අතීත අනාගත වර්තමාන සීල සංස්කාර අනිත්‍යයි කියලා අනාගත සංස්කාරෙම මැරිලත් සුගතිය යන්නේ කිය හිත යන්නේ. අනාගත සංස්කාරෙම නිට්ටය කර අනාගත සංස්කාරයම සැපේ තියාගෙනම අනාගත සංස්කාරයම තමාගේ වශයෙන් පවත්වගෙනම ඉන්නවා මැරිලා යන්නේ සුගතිය කිය. මැරිලා යන්නේ සුගතියද නැද්ද කියන එක කර්මානුරූපව අපි යන්නේ. ඒ කර්මානුරූප යන එකට හරි දේ කරගත්තොත් අපිට 아무තෙන් පතපත ඉන්න දෙයක් නැහැ. යහපත කළොත් යනවමයි. ධර්මයේ තියෙන්නේ එහෙමයි. බලවත් ලෙස යහපත එකතු කරගෙන තියෙන්න ඕන. එහෙම නැතුව අපිට මේ හිත පතපත බුදුරජාණන් හරි ලස්සන දේශනාවක් තියෙනවනේ කේවඩ සූත්‍රයේද තේවිජ්ජ සූත්‍රයේ වෙන්න ඕනේ දීඝනිකාය. මිනිස්වද ප්‍රාර්ථනාවෙන් ධර්මය අවබෝධ කරගන්න බැහැ කියන හරි ලස්සන ක්‍රමයක් තේවිජ්ජ දීඝනිකායේ පළවෙනි පොත්හංශක දේශනා කරනවා තේවිජ්ජ සූත්‍රය. ඒක මිනිස්සුන්ගේ අද සිස්ටම් එක තමයි කියන භාගතුන් මෙන්න මෙහෙම එකක් කියනවා. මෙගොඩට හොද්දට මෙගොඩ ඉන්න මිනිස්සයාට එගොඩට යන්න හිතිලා මෙගොඩ ඉන්න කෙනා අද මිනිස්සු කරන්නේ මෙහෙම දෙයක් කියනවා තේවිජ්ජ බ්‍රාහ්මණය. මෙගොඩ ඉන්න මිනිස්සයා කරන්නේ එගොඩට පතනවා කියනවා. මෙගොඩ ඉඳන් යාග හෝම අනම්මනම් කරලා එගොඩට පතනවා කියනවා. එගොඩ මෙගොඩට වර කියලා. භාගතුන් වහන්සේ අහනවා. බුදු කෙනෙක්ම අහන්නේ. ඒයිද බ්‍රාහ්මණය කියලා අහනවා. ඒ එගොඩ මෙගොඩට කවදාවත් ලං වෙයිද කියලා අහනවා. ඒ යුර මේ යුරට ලං වෙයිද කියලා අහනවා. නෑ කියන ඔන්න ඔය වගේ වැඩ තමයි අද මිනිස්සු ප්‍රාර්ථනාවෙන් කරන්නේ කියනවා. ඒකයි මේ ධර්මයේ තියෙනවා කිව්වේ භාග්‍යතුන් වහන්සේ
පඤ්ඤාවත් අසායන් ධම්මෝ ප්‍රඥාවන්තයින්ටයි කිව්වේ ඒකයි. ප්‍රඥාව නැති අයට පරිප්ලව ප්‍රසාදස ඒ ඉපිලෙන ප්‍රසාදයෙන් යුතුව අයට ප්‍රඥාවෙන් ඉතින් මදි නිසා ඉපිලෙන පැහැදීම් වලින් ඉඳ ඉතින් ඔය යන්තම් ඔය සතුටු වෙවි තිබිච්ච ගුණ ධාමුත් අවසාන නැති කරගෙන ඉතින් මේ පස්සේ දුක් වෙවි යන්න වෙනවා. ඕකයි වෙන්නේ. බුදුරජාණන්ගේ ධර්මයේ එකයි දේශනා කළේ භාගතුන් වහන්සේ ප්‍රඥාවන්තයටයි තියෙන්නේ කියලා. ඒ ප්‍රඥාවන්ත කෙනාට තමයි ආනේ ධහම ප්‍රෝෂණය කරන්න ගුණයෙන් වැඩෙන්න දහමින් තමයි ගුණය වැඩෙන්න සෝවාන් සකදාගාමි අනාගාමි විදිහට අරහත් වෙනකොට ඔහු දකින්නේ බුදුරජාණන් වහන්සේමයි. අපි කියන්නේ මෙහෙම සාමාන්‍ය විවහාරයක බුදුන් දැවනි නිකන් නිවන් දකිත්වා කිව්වත් එකයි. නිවන් දැක බුදුන් දකිත්වා කිව්වත් එකයි. නිවනින් අපිට දකින්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගෙන් අපිට දකින්න තියෙන්නේ නිවනයි. ඕනෝකයි. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේටම ඒ බුදුරජාණන් වහන්සේම ඒ ධර්මයේම හොඳට කියවමින් ඒකේ ශ්‍රුතය කියලා එකක් තියෙන්නේ. බුද්ධානුස්සතිය තිබෙන්නේ සමතේටයි. අපි බුද්ධානුස්සතියේ ශ්‍රද්ධාවයි කියන එකයි පටලවගෙන ඉන්නේ මේ. අනුස්සතිය කිව්වේ එකක්, ශ්‍රද්ධාව කිව්වේ තව එකක්, දෙකක්. බුද්ධානුස්සතියෙන් සමතය. ශ්‍රද්ධාව කියන්නේ ඉන්ද්‍රියක්. ඒ නිසා ඒ භාගතුන් වහන්සේ ගැනම ආදරයෙන් ශ්‍රාවකයන් සරණ යන්න අවබෝධයෙන් ඒ ධර්මය අවබෝධයෙන් සරණ යන්න ඒ ධර්මයේ හොඳට කියවන්න ඒ ධර්මයේ හොඳට අහන්න ලෝක ශ්‍රාවකගේ දේශනා හොඳට අහන්න අහලා ඒවා තේරුම් ගන්න. ඔය ලෝක ශ්‍රාවක හරි ලස්සනට සූත්‍ර දේශනාවන් කරනවා. ඒ ලෝක ශ්‍රාවකගේ සූත්‍ර දේශනා හොඳට අහන්න. ඒ පොත්පත් ටික හොඳට කියව ගන්න. ඒ සූත්‍ර පිටකය හොඳට කියව ගන්න. ඒ ශ්‍රුතමය ඥානය ඇති කරගන්න නැත්නම් කිසිදාක ධර්මයෙන් තොරව ඔබට කිසිදාක සැබෑ බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒක සත්‍යයක්. ධර්මයෙන් ඒ බුදුරජාණන්සේ දකින්න. ඒ බුදුරජාණන්සේගේ දැකීමෙන් ඒ ධර්මයෙන් ඔබට නිවන සාක්ෂාත් වෙයි. ඔබ මඟඵල ලබයි. ඔබට සුගති සම්පති හිමි වෙයි. අන්න ඒ නිසා අපිට ධර්මයෙන් බුදුරජාණන්සේ දකිමින් ඒ බුදුන් දැක නිවන් දකින්නත් එහෙම නැත්නම් නිවන් දැක බුදුන් දකීමේත් ඒ උතුම් වාසනාව ඔබ අප හැම දිනාටම ඒකාන්තයෙන්ම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන සඳහාද දායකත්වයේ දරන්නේ පින්වත් එච්.එම්. ප්‍රේමාවති මහත්මිය සහ එස්.බී. මදුෂිකා දිල්හානි මහත්මිය විසින් එච්.එම්. කරුණාවති මෑණියන්ට උතුම් ධර්මාබෝධය පිණිස මේ සීල පින් උපකාර වෙත්වා යන අදහස නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ පින් උපකාර වේවා යන අදහසිනුත් රැස් කරගන්ට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අපි ප්‍රථමයෙන්ම අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවිවරුන්ට, සක්දෙව් රජුන්, දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරම් දෙව් මහරජ දරුවන්, ආලෝක සෙම්පතිතුමන්, සීවක සෙම්පතිතුමන් ඇතුළු සියලු සෙම්පති දෙවිවරුන්ටත් මේ පින් බිමට අධිග්‍රහිත සිටිනා වූ සියලු දෙවියෝ, ඒ වගේම සුමන සමන් දෙවිවරුන් ඇතුළු නානා නම් ගොත්වාසී ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවියන් ඔබ අප හැම දිනාගේම ඉෂ්ට දේවතාවුන්ද මේ පින් අනුමෝදන දිව්‍ය ආයුෂ වර්ණ සැප බලයෙන් වඩිත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයෙන් වැඩිත්වා. පිණින් සතුරුණ සිළු දෙවියන්ගේ දිව්‍ය රැකවරණය ආරක්ෂාව ඔබ අප හැම දිනාටත් දායකත්වයේ දරන ප්‍රේමාවති මහත්මිය, මදුෂිකා දිල්හානි මහත්මිය තුළු පවුල් හැම දිනාටම සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම වසර 14කට පෙර හිදදී මිය පරලොව ගිය කිරිබණ්ඩා පියාණන්ට, එච්.එම්. සෝමාවති මෑණියන්ට, ඊ.එම්. ඩිංග්‍රි බණ්ඩා පියාණන්ට, ඊ.එම්. පුංචි බණ්ඩා පියාණන්ට, ඊ.එම්. සෙනිවිරත්න පියාණන්ට, සුපුන් මදු සංඛ පුතුණුවන්ට, නන්දාවති මෑණියන්ට, එච්.එම්.
රම් බණ්ඩා පියාණන්ට සහ හදිසි අනතුරකින් මිය පරලොව ගිය බණ්ඩාර පුතුණුවන් ඇතුළු ඒ නම් සඳහන් කළ නොකළ ඔබ අප සියලු දෙනා නමින් අනන් සසර පටන් මේ මොහොත දක්වා මිය පරලොව ගොස් ඥාති වර්ගයා පින් බලාපොරොත්තු වෙන නැත්නම් ඒ සියලු ඥාතීන්ගේද පරලොව ජීවිතේ සැපවත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම රෝගාතුරව සිටින එච්.එම්. ප්‍රසන්න සිසිර කුමාරට සහ ඩී.එම්. සේනාධීර යන ඒ දෙපළට මේ පින් අනුමෝදන්නේ හැම දිනමත් වහවහ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. ඒ වගේම විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ගුණම ලබන W.H. ලක්ෂිකා ප්‍රබෝධිනී දියණියට ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයේ පිණිසත් ආපසු උසස් පෙළ විභාගයට පෙනී සිටින S.B. ඉමාෂා හර්ෂණී දියණියට සුවසේ විභාගයට පෙනී සිටමින් ජයෙන් ජය සලසා ගැනීම පිණිසත් මේ පින් උපකාර වෙත්වා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. විශේෂයෙන් දායකත්ව දුරු පින්තුන් බලාපොරොත්තු වන ප්‍රධාන අරමුණ වන එච්.එම්. කරුණාවතී මේනියට උතුම් ධර්මාභෝධයේ පිණිසත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත් ඒ වගේම දායකත්ව දුරු එච්.එම්. ප්‍රේමවතී මහත්මියට එස්.බී. මදුෂිකා දිල්හානි මහත්මිය තුළු හැම දිනාටමත් මේ පින් අනුමෝදනයේ සියලු දිනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. පතුරුවාන්තරා බාධා කරදර දුක් පීඩා ජීවිතවලට නැත්නම් ඒ සියල්ලත් දුරින්ම දුරු වෙත්වා. ඒ පින්නතුන් කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම් පැතුම් රැකී ආරක්ෂා වෙලෙනදාම් ඒ වගේම දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතින් හැම දෙයක්ම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. තුරුණුවන්ගේ සරණින් දෙවි රැකවරණින් කිසි බාධා කරදර හිරිහැර පීඩාවන්ගෙන් තොර වී පින්වත් හැම දිනාටමත් ගෞතම බුදුසසුනේ උතුම් ධර්මාභෝධයේ පිණිස මේ සීල පිණුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් ඔබ අප හැම දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දෙකලෙස අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දෙවිඳුන්ද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද උතුම් ධර්මාභෝධී පිණිස ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් ලක්වාසී ලෝවාසී මහා සංඝරත්නයටද උතුම් ධර්මාභෝධී පිණිස ඒකාන්තයෙන්ම මේ පිණ හේතුපකාර වෙත්වා. ඔබ අප හැම දෙනාගේම දෙමාපිය ගුරුවර නෑදෑ හිත මිතුරු ඇතුළු සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානෙන් උදව්පකාර කරන නන්නයිරින් උදව්පකාර කරන්නා වූ සිව්පසෙන් උපකාර කරන්නා වූ ඒ හැම දිනාටමත් මේ පින් එකලෙස අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ආයු වර්ණ සප බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සීක බල ධර්මයෙන් වැඩෙත්වා. කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම් පැතුම් රැකී ආරක්ෂාවන් වෙලෙලෙන්දාම් ගොවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී යත්නම් හැම දෙයක්ම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාටමත් තුන්වන්ගේ සරණින් දෙවි රැකවරණින් ගෞතම බුදුසසුනේ උතුම් ධර්මාභෝධයේ පිණිස මේ සියලු පිණුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් උදාාර ශ්‍රී සද්ධර්මයෙන්ම සාතුන් වහන්සේ දැක ගන්නා ආකාරය පිළිබඳව උතුම් ධර්මානුශාසනාව අසහාය සාත්‍රු සම්පත්තිය පිළිබඳව ප්‍රසාදයෙන් ප්‍රසාද සිතට පැමිණෙමින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ධර්මානුශාසනාව අපට අනුකම්පාවෙන්ම සිදු කොට වදාළා. ඉතින් අපි හැමදෙනාම මේ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ නමස්කාරය වේවා. ඉතින් උතුම් ධර්මානුශාසනාව සිදු කොට ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ වගේම ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ ලෝකයට මේ මොහොතේ දායාද කොට ගනිමින් අපේ ධර්ම දානමය පින්කම ලෙසින් රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු.
ඉතින් මේ උතුම් ධර්මානුශාසනාව ඔබ වෙත සමීප කිරීම පිණිස අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන විශේෂයෙන් එච්.එම්. කරුණාවති පින්වන්ත මෑණියන්ට උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින් උපකාර වීම පිණිසත් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියන අපේක්ෂාව සහිතව සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන පින්වත් එච්.එම්. ප්‍රේමවතී මහත්මිය සහ එස්.බී. මදුසිකා දිල්හානි මහත්මිය යන පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් එහෙමනම් අද සවස සීල භාවනා වැඩසටහනේ ධර්මානුශාසනාව මෙතකින් අපි නිමා කරනු ලබනවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය අභියස ඒ වගේම ලක්කිරු ගුවන්විදුලිය සමීපයේ නිරන්තරයෙන් රැඳී තුනුරුවන හදවතේ වඩා හිඳවා ගන්න පුණ්‍ය අවකාශ නිතැතින් උදා කරගන්න කියලා ඔබට ඉතා මෙත් සිතින් ආරාධනා කරනවා. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.